හරි පුතේ අපි ගිය සතියේ අභ්‍යාසාංග 130 ඉවර කරා. හරිද? අද තියෙන 131 ඉඳලා 131 මම රූල් කරලා මම ඔයගලන්ට ගැළපිලි 6ක්ද කොහෙද කරන්න කියලා කිව්වා ගෙදරදී. එමෙ කිව්වනේ ළමයිනේ. මම 131 රූල් කරලා ගැළපිලි 6ක් දීලා 7යි 8යි නැතුව ඉතුරු ගැළපිලි ටික කරන්න කියලා කිව්වා. හරි කමන්නේ. දැන් ගිය සතියේ හිටපු කට්ටිය ඔක්කොම ගාන රූල් කරලා ඇත්තේ. රූල් නොකරපු ළමයිනුත් ඇති. හරි දැන් මාත් එක්ක ගාන හදන්න. රූල් නොකරපු කවුරු ඉන්නම් දෙයට අග්ගා රූල් කරගමු. මම වේගෙන් පුතේ රූල් කරනවා. හරි. මම පිටුව පුතේ මෙහෙම දෙකට බෙදා ගන්නවා. පිටුව මම දෙකට බෙදා ගන්නවා. මේක පිටුවක් මේක පිටුවක්. මේ තව පිටුවක් කියලා බෙදාගත්තාම අපිට ලේසියිනේ. හරි. පුතේ ගාන එදා රූල් කරගත්තා. මම ටක් ගාන රූල් කරගන්න රූල් කරපු කට්ටිය ගැටලුවක් නැහැ. කවුරු හරි ගියරිද හිටියේ නැත්නම් ඉක්මන් රූල් කරගන්න. මම මේක රූල් කරලා ඔයගලන්ට හදන්න කිව්වා. ඩාල්සි වෙළඳසැල හරි. ඩාල්සි වෙළඳසැල 2020යි 12/31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම කියලා ලියලා අපි රූල් කරගත්තා. එන තීරු දෙකයි හරි. උඩින්ම ලියන්නේ කිව්වා විකුණුම්. ඊට පස්සේ ඉන්න විකුණුම් ආපසු යොම් තියනවා නේද ඔය ගන්න. උදේ ආපසු යොම් තිබ්බනේ තිබ්බා. හරි විකුණුම් ඊට පස්සේ ආපසු යොම් තුලක් අතහැරලා විකුණුම් පිරිවැය කියලා ලියන්න කිව්වා. හරි. විකුණුම් පිරිවැයටදී මට මතක හැටියට අපි රූල් ඉඳ තිබ්බා අඩුම 6යි. මේකේ ගෙනීමේ කුලියක් තිබ්බා 7යි ආපසු යොම් 8යි. ආපසු යොම් තව 9යි. 9 භාණ්ඩ විනාශීමක් ගැලපෙලා තිබ්බා. එතකොට 9යි 11 වෙනි රූල් ලිව්වා දාල්ලාභය. ඉතින් මේ විකුණුම් පිරිවැයටදී 11 වෙනි රූලේ දාල්ලාභය ලිව්වා. දාලලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය ඒකෙලින් වරණ දෙයක් ගැහුවා. ඊට උඩ රූලේ අවසන් තොගය. ගිය සතියේ පුතේ මේ විදිහට රූල් කළා මම ඔයගලන්ට ගාන ගෙදරදී හදාන්න දුන්නා. අද බලන්නේ ඒක හදුවද කියලා ටක් ගාලා දෙන්න මම රූල් කරගන්න එපා. ඊට පස්සේ දල්ලාපිට යටින් අපි ලියන්න ඕන මොනවද? වෙනත් ආදායම්. කියලා මාතෘකාලිය ටිකක් ගැහුවා. ඊට පස්සේ එතන වෙනත් ආදායම් වලට පස්සේ බෙදා හැරීම් පිරිවැය බෙදා හැරීම් විඳවන්න පුතේ රූල් කීයක් වයිද තියන්න කිව්වේ? බෙදා හැරීම් විඳවන්න රූල් කීයක් වයිද පුතේ තියන්න කිව්වේ? රූල් 7ක් 8ක්ද? මට මතක නෑ අපි ඉඳ තිබ්බා. ඊට පස්සේ පරිපාලන වියදම් හරි. ඊට පස්සේ වෙනත් වියදම් මූල්‍ය පිරිවැය. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි රූල් කරගත්තා. ඩාල්සි වෙළඳසැල 2020යි 12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ලියලා තීරු 3ක් යනවා මෙහෙම. හරි ජංගම නොවනවත්කම් යටි ගත් ගැහුවා. හරි ජංගම නොවනවත්කම් වලට මම ඉඳ තියන්නේ කිව්වා රූල් ඔක්කොම ජංගම නොවනවත්කම් වලට පුතේ රූල් 5ක් විතර තියන්නේ කොනේ 4ක් 5ක්. ඊට පස්සේ ජංගම වත්කම්
ජංගම වත්කම් එක රූල් 7ක් කතා අපෑරලා හිමිකම් හරි හිමිකම් රූල් 5ක් වගේ අපෑරලා ජංගම නොවන වගකීම් ඊට පස්සේ ජංගම වගකීම් හරි ඔය ටික මම ගිය සතියේ රෝල් කරලා හරි නතර කරේ උතනින් මම ගාන රූල් කරලා ඔයගලන්ට හදන්න කියලා කිව්වා. හරි. දැන් මට ගාන හදන්න ඕන නිසා අපිට මම ඉක්මන් රූල් කරගත්තා. හරි. දැන් අපි ගාන බලමු. හරි. හදපු කට්ටිය හරිද කියලා බලන්න. අනිත් කට්ටිය පුතේ නොතේරුණා නම් අහන්න මම ආයෙ තේරුම් කරලා දෙන්නම්. පළවෙනි ගැළපිල්ල. බලන්න පුතේ ඔක්කොලා පළවෙනි ගැළපිල්ල 20 12 දින්න භෞතික බඩු තොගය 25 300යි. භෞතික බඩු තොගය කියන්නේ පුතේ ව්‍යාපාරේ ඉතුරු වෙලා තියෙන තොගය 25 300යි. ව්‍යාපාරයේ ඇතුලේ පේන්න තියෙන හැට පේන්න තියෙන භෞතික තොගය 25 300යි. පුතේ ඒතර මේ භෞතික කිව්වහම තව අපිට අයිති තොග ව්‍යාපාරයෙන් පිට තියෙන්න පුළුවන්. ඒවත් අපේද නැද්ද? අපේ. අපිට අයිති තොග පිට තියෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි පුතේ විකිණීමේ හෝ ආපසු වීමේ පදනම් පිණිස යවන භාණ්ඩ. විකිණීමේ ආපසු වීම පිණිස යවනවා කියලා කියන්නේ පුතේ අපේ නියෝජිතයෙකුට අපි දෙනවා අපේ භාණ්ඩ ටිකක් මොනවා කරලා දෙන්න කියලාද? විකුණලා දෙන්න. ඒ නියෝජිතයා විකුණනකම් ඒ භාණ්ඩ අපේ. හරි දැන් පුතේ පළවෙනි ගැළපිල්ල ඉතිරි බඩු තොගය 25යි 300යි. තාමුකුත් ගැළපිලි සම්බන්ධ නැත්නම් ඕක පුතේ මේ විකුණුම් පිරිවැය මේ ගැණුම් වලින් ඉතුරු වෙච්ච බඩුනේ. මෙන්න මෙතන අවසන් තොගය කියලා 25යි 300 අඩු කරලා ඒක පුතේ විකුණුම් නැත්ස එක අපේ වත්කමක් වෙනවා. ජංගම වත්කම් ඇතුළේ ලියන්න ඕනේ ඉතිරි තොගය කියලා. පුතේ ඉතිරි තොගය ලියන්න දාලා සංකල්ප විදිහට අපි ඉගෙන ගත්තේ ගැළපුම් සංකල්පය. අපි ඒව කතා කරා. දැන් ඉතිරි තොගය 25යි 300යි. ඇත්ත. බලන්න ඕකට සම්බන්ධව ගැළපිල්ලක් තියනවද කියලා. ඉතින් ඕකට සම්බන්ධව ගැළපිල්ලක් තියනවද කියලා බලන්න. ඔව් සම්බන්ධයි. කීවෙනි ගැළපිල්ල සම්බන්ධ? 5 වෙනි ගැළපිල්ල නෙමෙයි 6 වෙනි ගැළපිල්ල සම්බන්ධයි. ඉතින් 6 වෙනි ගැළපිල්ල සම්බන්ධයි. කියවන්න 6 වෙනි ගැළපිල්ල. විකිණීම හෝ ආපසු එවීම පිණිස ගනුදෙනු කරුවකට යවන්නද භාණ්ඩ තොගයක් විකිණීම හෝ ආපසු එවීම පිණිස ගනුදෙනු කරුවකට යවන්නද භාණ්ඩ තොගයක් වැරදීමකින් විකුණුම් ලෙස සලකා ඇත. පුතේ විකිණීමේ හෝ ආපසු එවීම පිණිස යවනේවා යවන වෙලාවෙම වැරදීමකින් දැක්කද වචනේ විකුණුම් විදියෙන් ලියලා. ඇයි? පුතේ විකිණීමේ හෝ ආපසු එවීම පිණිස අපි ලියන්න ඕනේ විකුණුවයින් පස්සේ. අපේ නියෝජිතයා විකුණුවයින් පස්සේ තමයි අපි විකුණුම් වෙන්නේ. උපලබ්ධ සංකල්පයට අනුව. නමුත් මේගොල්ලා වැරදීමකින් ඒ බඩු යවන වෙලාවේ මොනවා විදියට ලියලාද? විකුණුම් විදියට ලියලා. විකිණීමේ ආපසීම් පදනම් පිනිස ගනුදෙනු කරුවෙකුට යවන්නද භාණ්ඩ තොගය වැරදීමකින් විකුණුම් ලෙස සලකා ඇත. ඒත් මේවා 20 12 30 විකුණා නොතිබිනි. විකුණලා නැහැ. මෙම් භාණ්ඩ වල පිරිවැය 1000ක් වූ අතර ඉංග්‍රීසි වල 1500 උදේ අපි විකිණීමේ ආපසුවීම් පිණිස 1000ක බඩු 1500කට යවන්නේ විකුණන්න කියලා නියෝජිතයෙකුට දුන්නා. තාම නියෝජිතයා විකුණලා නැහැ. එහෙනම් මේ බඩු ටික කාගේද? අපේ. එහෙනම් පුතේ අපේ තොගේ ඇත්තටම 25300 නෙමෙයි. භෞතිකව තියෙන 25300යි අර ව්‍යාපාරයෙන් එළිය තියෙන 1000යි දෙකම අපේනේ. එහෙනම් අපේ තොගේ පුතේ කීයද? 26යි 300යි. එහෙනම් මෙන්න මේ අවසන් තොගේ කලින් ලියලා තියෙන්න ඕනේ 26යි 300යි. මේ අවසන් තොගයට දාලා තියෙන්න ඕනේ 26යි 300. පැහැදිලිද පුතේ? අවසන් තොගයට දාලා තියෙන්න ඕනේ 26යි 300. ඒ වගේම පුතේ මේ මෙතන ආරම්භ තොග ගැණුම් වලින් අඩු වෙනවා. ඒ වගේම මේක අපේ ඉතිරි තොගය කියලා මෙතන ලියන්න ඕනේ. ඉතිරි තොගය කියලා දෙවෙනි තීරුවට දාන්න 26යි 300. භෞතික 25යි 300යි අර විකිණීමේ ආපසුයින් පිණිස ආපු 1000ක බඩු තාම විකුණලා නැහැ. ඒක අපේ එන අපේ තොගය 25යි 300 නෙමෙයි 26යි 300. පැහැදිලි පුතේ කියපු ටික නේද? ඉතින් ඒක ගත්තේ පළවෙනි ගැළපිල්ලයි 6 වෙනි ගැළපිල්ලයි එකතු කරලා. හරි. පළවෙනි ගැළපිල්ල 6 වෙනි ගැළපිල්ල එකතු කරලා මේ ගත්තේ 1.6. ඔයා ගෙදරදී ආයි බලනවා ඔයාට උමනා වෙයි. විභාගෙට එහෙම දාන්න අවශ්‍ය නැහැ. 1.6. හරි. ඊට පස්සේ ඉතින් 6 වෙනි ගැළපිල්ල අපි ඉවර කරලා මෙමු. 6 වෙනි ගැළපිල්ල අපි ඉවර කරලා මෙමු. 6 වෙනි ගැළපිල්ල ඉවර කරලා මෙමු අපි.
දේ විකිණීමේ ආපු සිම්පිනිස් අපි 1000ක බඩු 1500 විකුණන්න කියලා යවුවේ. වැරදීමකින් මේවා මොනවා විදියෙන් ලියලාද? විකුණුම් විදියෙන් ලියලා. ඉතින් එහෙම ලියන්න බෑ. මේවා තාම විකුණලා නැහැ. මේවා ලියන්න ඕනේ විකුණුවයින් පස්සේ උපලබ්ධ සංකල්පයට අනුව පුතේ භාණ්ඩවල අයිතිය තාම අපේ. මේක විකුණුම් විදියෙන් ලියන්න ඕනේ අයිතිය පැවරුවයින් පස්සේ. එහෙනම් මේගොල්ලෝ මේක විකුණුම් විදියෙන් ලියලා ඒ කියන්නේ විකුණුම් වලට එකතු කරලා මුදල් ලැබුණේ නැහනේ. එහෙනම් කොහෙද එකතු කරලා ඇත්තේ? ණයගැති යන්න නේද? ණයගැති හර විකුණුම් බැර කරලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනවා? විකුණුම් වලින් 1500ක් අඩු කරන්නත් ඕනේ. ණයගැතියන්ගෙන් 1500ක් අඩු කරන්නත් ඕනේ. පැහැදිලිද කියපු දේ? හරි. බලන්න විකුණුම් කීයක් දීලා තියෙන්නේ කියලා අපිට. බලන්න පුතේ ශේෂ පරීක්ෂණය විකුණුම් කීයක් දීලා තියෙන්නේ කියලා. ඔය ශේෂ පරීක්ෂුමේ විකුණුම් අපිට දීලා තියෙනවා උඩම 246 200ක්. විකුණුම් 246 200 තියෙන්නේ අර වැරදීමකින් විකිණීමේ ආපු සිම්පිනිස් යවපු 1500 ලිව්වයින් පස්සේනේ. එහෙනම් ඔය 246 200න් 1500ක් අඩු කරන්න. අඩු කරාම කියලා දෙන්නේ මොකද? 0.0 12න් 5ක් 7යි 5න් එකක් 4යි 244 700යි නේද? 244 700යි නේද? එහෙනම් පුතේ අපේ විකුණුම් කියලා ලියන්න මෙතන විකුණුම් කියලා ලියන්න 244යි 700යි. 244යි 700යි. ඒ වගේම අපේ ණයගැතියන්ගෙනුත් 1500 අඩු වෙනවා. අපේ ණයගැතියන්ගෙනුත් 1500 අඩු වෙනවා. බලන්න අපේ ණයගැතියෝ කීයද ඉන්නේ කියලා. හරි. පුතේ මම මේකට කියලා ප්‍රශ්නයක් අහන මම ඒකට උත්තරේ කියන්නම්. හරි. ණයට විකුණු පුතේ අපේ ණයගැතියන් අඩු කරන්න ඕනේ 1500ක්. දැන් මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඒව ණයට විකුණුම් කියලා නෑනේ කියලා. පුතේ සල්ලි හම්බුන්නේ නෑනේ. නියෝජ්‍යයට බඩ් ටික දෙද්දි නියෝජ්‍ය අපිට සල්ලි දීලා ගියේ නෑනේ. ඒතර අපි මේක විකුණුම් විදිය ලියනවා ලියන්නේ අනිවාර්යයෙන් මොන විකුණුම් විදියටද? ණයට විකුණුම් විදියට නේද? සල්ලි හම්බුන්නේ නෑනේ පුතේ. අපි නියෝජ්‍ය අරන් ගියාම එයාට බඩු විකුණුවයි කියලා හිතලා විකුණුම් බැර කරලා ඒතර පුතේ ඒක අනිවාර්යයෙන්ම හර කරන්නේ කොහෙටද? ණයගැති පාලන කිරුමන් නේද? මගේ ප්‍රශ්නයක් අහලා තිබ්බ ඒකයි පුතේ මම උත්තර දුන්නේ. මේවා ණයට විකුණුම් විදියට කියලා නෑනේ කියලා. කියන්න දෙයක් නෑ පුතේ මේවා ණයට විකුණුම් තමයි. එහෙනම් ණයගැතියන්ගෙන් කීයක් අයින් කරන්න ඕනද පුතේ? 1500ක්. ණයගැතියෝ කීයක් ඉන්නවද කියලා බලන්න. ණයගැතියෝ 30යි 400යි. 30යි 400න් පුතේ 1500ක් ගියාම කීයද? 28යි 900යි නේද? 30යි 400න් 1500ක් ගියාම ණයගැතියෝ 28යි 900යි නේද පුතේ? වෙන මොකුත් පුතේ ගැළපිල්ලක ණයගැතියන්ට සම්බන්ධයක් නැහැ. වෙන කිසිම ගැළපිල්ලක ණයගැතියන්ට සම්බන්ධයක් නැහැ. එහෙනම් ලියන්න මේ ජංගම වත්කම ඉතිරි දෙකට යටින් ණයගැතියෝ හරිද? ණයගැතියෝ මේක පුතේ හානි කරන ලාභ ඉඩ හැරීම් බෝල් නැහැ. වෙන මොකුත් ණයගැතියන්ට සම්බන්ධ ගැළපිල්ලක් නැහැ. ණයගැතියන්ට සම්බන්ධ වෙන ගැළපිල්ලක් නැහැ. ශේෂ පිරික්සුමෙත් නැහැ නේද පුතේ? අඩමාන්න ඉඩ හැරීම කියලා. හානි කරන ලාභ ඉඩ හැරීම කියලා ශේෂ පිරික්සුමෙත් නැහැ නේද? නැහැ. එහෙනම් කෙලින්ම ණයගැතියෝ කියලා දෙවෙනි තීරුවටම දාන්න. ණයගැතියෝ කියලා දෙවෙනි තීරුවටම දාන්න පුතේ 28යි 900යි. 28යි 900යි. 28යි 900යි. එතකොට විකුණුම් කියලා 244 700 ලියුවයි කියලා තේරෙනවානේ. ජංගමවත්කම් ඇතුලේ ණයගැතියෝ කියලා 28යි 900 ලියුව එකක් තේරෙනවනේ නේද ඔක්කොටම? පැහැදිලි නේද? ඉතින් ඒකරේ අපි කීවෙනි ගැළපිල්ලද? ඒකරේ 6 වෙනි ගැළපිල්ල. පළවෙනි ගැළපිල්ලත් එක්කම තොගේට පුතේ ඒක එකතු කරලා අපි 6 වෙනි ගැළපිල්ලත් කරා. එහෙනම් පුතේ මේකත් 6 වෙනි ගැළපිල්ලෙන් ආවේ 6 මේකත් 6. මෙහෙම විභාගෙට දාන්න ඕනේ නැහැ. ඔයාගේ පහසු විතරයි දා ගන්න ඕනේ ඔයා. හරිද? පුතේ පැහැද්ද කියපු දේ? හොඳටම තේරුණා නේද ඒක? ගැටලුවක් නැතුව තේරුණා කියලා මම හිතනවා. හරි? ඉතින් මෙහෙම 6 6 කියලා දාන්න ඕනේ මේ වාට ගෙදරදී හදද්දී වාට පහසුවට මේ දැන් මේ වාට ඉගෙන ගන්න. හරි. ඒ ගැලපිල්ලත් ඉවරයි. දෙවෙනි ගැලපිල්ල. ඉතින් බලන්න දෙවෙනි ගැලපිල්ල. ලී බඩු හා උපකරණ ෂේ කිරීම පිරිවැයෙන් 10%යි. ලී බඩු හා උපකරණ ලී බඩු වලින් පුතේ මේ අවුරුද්දට අදාළ ෂේ 10%යි කියලා කියන්නේ. හරි. ඊට කලින් බලන්න
හරි ලී බඩු වලට කලින් ඉඩම් තියනවද කියලා ඔගේ ඔව් ඉඩම් තියනවා ලක්ෂයයි ඉඩම් ෂෙයා කරන්නේ නැහැ නේ පුතේ එහෙනම් මේ ජංගම නොනවත්කම තුල උඩින්ම ලියන්නේ ඉඩම් පිරිවැඩ දාන ලක්ෂයයි ඉඩම් පිරිවැඩ දාන ලක්ෂයයි පුතේ ඉඩම් ෂෙයා කරන්නේ නැහැ අමි පුතේ මම මෙතන හත් බෙදලා නැහැ නේ පිරිවැය සමුෂය ධාරණගය මේ අපි කියලා ලිව්වා පිරිවැය සමුෂය ධාරණගය කියලා ලිව්වා මේ පුතේ ඉඩම් වල මේ පිරිවැය සමුෂය ධාරණගය පුතේ අදාළ වෙන්නේ ජංගම නොනවත්කම් වලට විතරයි සමුෂය වලට ඉරක් ගැහුවා ධාරණගයේ ලක්ෂයක් දැම්මොත් හරි ඉඩම් ෂෙයා කරන්නේ නැහැ නේ අපි ඊට පස්සේ ලී බඩු ඉතින් ලී බඩු 10ක් ෂෙයා කරන්න කියලා කියන්නේ ලී බඩු වල පිරිවැය ගත්ත ගාන 16 10 කියලා අපිට දීලා තියෙනවා. දැන් ලියන්න ලී බඩු කියලා පිරිවැයට දාන්න 16000ක්. ලී බඩු කියලා පිරිවැයට 16000ක් දාන්න. දැම්මනේ 16000. ඉතින් 16000න් අපිට මේ අවුරුද්දට ෂෙයා කරන්න කියලා කියන්නේ හරි 16000න් අපිට මේ අවුරුද්දට ෂෙයා කරන්න කියලා කියන්නේ 10%ක්. ඉතින් 16000න් අපිට මේ අවුරුද්දට ෂෙයා කරන්න කියලා කියන්නේ 10%ක් නේ. 16000න් 10%ක් කියන්නේ 1000 අපි බින්දුව අයින් කරාම 1600යි. ලී බඩු පුතේ මේ අවුරුද්දට ෂෙයා වෙන්නේ 1600යි. ඒක වියදමක් අපිට. එහෙනම් පරිපාලන කටයුතු නිමිති ලී බඩු පාවිච්චි කරන්නේ. හරි. පරිපාලන වියදම් ලියන ලී බඩු ෂෙයා ලී බඩු ෂෙයා 1600යි. පරිපාලන වියදතුලියන් ලී බඩු ෂෙයා 1600යි පරිපාලන වියදතුලියන් ලී බඩු ෂෙයා 1600යි ඒ 1600යි දැන්ට ලී බඩු ෂෙයා කරලා තියෙනවා කොච්චරක්ද දැන්ට ලී බඩු වල සමුච්චය තියෙනවා පුතේ 8000ක් ඉතින් 1600 මේ 16000න් අඩු වෙන්න ඕනේ හැබැයි 1600 විතරක් නෙමෙයි 1600 මේ අවුරුදු ෂෙයා ගිය අවුරුද්දේ ලී බඩු වල ෂෙයා වෙලා තියෙනවා 8000ක් ඒතර 8000යි මේ 1600යි පුතේ ඔක්කොම ලී බඩු වල සමුච්චය කීයද 9600ක් නේද මෙතන දාන ලී බඩු වල සමුච්චය 9600ක් 9600ක් දැම්මහම ලී බඩු වල ධාරණා ගේනවා පුතේ කොච්චරද 16000න් 9600ක් ගියාම ඉතින් 6400යි නේද ලී බඩු වල සමුච්චය 6400යි ලී බඩු වල සමුච්චය 6400යි වෙනම කුත් ෂෙයා කරන්න නෑ නේද? ෂෙයා ටික අපි ඉවර කරලා දාමු. ඉතින් මෙතන 116000යි මෙතන 9600යි මෙතන 106යි 400යි. හරි ඒ ගැලපිල්ලත් ඉවරයි. ඉතින් අපි ඉවර කරේ ගැලපිලි අංක 1 ඉවරයි 2 ඉවරයි 3 ලේසි මේ ඔක්කොම අපි ගිය සතියේ ගොඩාක් සරලම ගැලපිලි කරපුවා. උපචිත වියදම්. පුතේ උපචිත වියදම් කියන එකේ තේරුම මේ අවුරුද්දට අදාළයි මේ අවුරුද්දේ ගෙවලා නැහැ. උපචිත වියදම් කියන එකේ තේරුම මේ අවුරුද්දට අදාළයි මේ අවුරුද්දේ මොනවා කරලා නැද්ද? ගෙවලා නැහැ. මේ අවුරුද්දට අදාළයි මේ අවුරුද්දේ ගෙවලා නැහැ. ගෙවල් කුලී 1000යි. ඒක තේරුම් පුතේ මේ අවුරුද්දට අදාළයි මේ අවුරුද්දේ ගෙවලා නැහැ ඒ 1000. බලන්න ගෙවල් කුලී මේ ගැලපිල්ල පුතේ දෙවෙනි ගැලපිල්ල මේ 1600යි මෙතන දෙවෙනි ගැලපිල්ලෙන් මේ 9600 මෙතන දැම්මේ දෙවෙනි ගැලපිල්ල. නැත්නම් ඔයා ගෙදරදී ආයි හදද්දී ඔක් කොහෙන් ආවද කියලා තේරෙන්නේ නැහනේ. පුතේ ඔයාලා දැන් හොඳටම තේරුණා නම් ඔහොම දාන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ඉතින් ඔයගොල්ලෝ මේ පාඩම කර කර ඉද්දි සිග්නල් එහෙම අවුල් ගියොත් ගැටලුවක් නැහැ පුතේ මම අදම මේක YouTube එකට දානවා මම ඔයගොල්ලන්ට ලින්ක් එක දාන්නම් group එකට එතකොට ටක් ගාලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. තුන්වෙනි ගැලපිල්ල උපහිත ගෙවල් කුලී 1000යි. උපචිත ගෙවල් කුලී 1000යි. ඒකේ තේරුම මේ අවුරුද්දට අදාළයි ඒ 1000 තාම ගෙවලා නැහැ. බලන්න පුතේ දැන්ට ගෙවල් කුලී කියලා කීයක් ගෙවලාද කියලා? දැන්ට අපි ගෙවල් කුලී කියලා 11000ක් ගෙවලා තියෙනවා. දැක්කා ශේෂ පිරික්සුමේ? දැක්කද ශේෂ පිරික්සුමේ ගෙවල් කුලී කියලා 11000ක් තියෙනවා දැක්ක නේද? ඒ 11000 තේරුම මේ අවුරුද්දට අදාළයි තාම මේ අවුරුද්දේ ගෙවලා නැහැ. sorry. ඒ 11000 මේ අවුරුද්දේ පුතේ ගෙවලා ඉවරයි. 11000 මේ අවුරුද්දේ ගෙවලා ඉවරයි. තව 1000ක් මේ අවුරුද්දට අදාළයි ගෙවලා නැහැ. ඒකට පුතේ 11000යි ගෙවන්න තියෙන 1000යි ගෙවල් කුලිය කියන වියදම කීයද මේ අවුරුද්දට?
ගෙවපු 11000යි ගෙවන්න තියෙන 1000යි 12000යි. පරිපාලන වියදම් ඇතුළේ ලියන්න ගෙවල් කුලී පරිපාලන වියදම් ඇතුළේ ලියන්න ගෙවල් කුලී 12000යි. පරිපාලන වියදම් ඇතුළේ ලියන්න ගෙවල් කුලී 12000යි. මේ ඒ 12000 ලිව්වට 12000න් තාම ගෙවලා තියෙන්නේ 11000යි. තව කීයක් ගෙවන්න තියෙනවද? 1000. එහෙනම් ඒ 1000 අපිට වග කීමක්. 12000යි වියදම ගෙවලා තියෙන්නේ 11000යි. තව 1000. එහෙනම් මේක ජංගමයක් කීම ඇතුලේ උපචිත ගෙවල් කුලිය කිව්වත් හරි, ගෙවිය යුතු ගෙවල් කුලිය කිව්වත් හරි. උපචිත ගෙවල් කුලිය දෙවන තීරුවටම දාන්න 1000යි. උපචිත ගෙවල් කුලිය දෙවන තීරුවටම දාන්න 1000යි. ඔය තුන්වෙනි ගැලපිල්ලේ 1 3 1 තුන්වෙනි ගැලපිල්ලෙන් තමයි ගත්තේ. 3 කැලේ දෙකක් තියෙනවා 3 1 ගත්තේ මම. හරි. ඊට පස්සේ ඒකෙම තව ඇහුරුම් වියදම් 100යි. පුතේ ඇහුරුම් වියදම් කියන්නේ භාණ්ඩ විකුණද්දී එක අහුරලා දෙන්න වෙනවා. හරිද? ඒ ගැනුම් වලට අදාළ වියදමක් විදිහට සමහරක් වෙලාවට ගන්නවා අපි. අපුතේ අපි මෙතනදී ගම එක බෙදහැරීමේ වියදමක් විදිහට. ඇහුරුම් වියදම් පුතේ අර ගැනුම් වලට අදාළ වියදම් විදිහට ගන්නවා. මොකුත් නොකියුවොත් අපි ඇහුරුම් වියදම් බෙදහැරීමේ වියදම් විදිහට ගමු. හරි? බෙදහැරීමේ ඇහුරුම් වියදම් 100ක් ගෙවන්න තියෙනවා තව. උපචිතයි. ගෙවිය යුතුයි. මේ අවුරුද්දට අදාළයි ගෙවලා නැහැ. බලන්න ඇහුරුම් වියදම් කියලා දැන්ට කීයක් ගෙවලා ඉවරද කියලා. බලන්න ඇහුරුම් වියදම් කියලා දැන්ට කීයක් ගෙවලා ඉවරද කියලා බලන්න පුතේ. ඒ ඇහුරුම් වියදම් කියලා දැන්ට ගෙවලා තියෙනවා අපි. ඇහුරුම් වියදම් කියලා අපි දැන්ට ගෙවලා තියෙනවා කොච්චරක්ද කියලා බලන්න. ඇහුරුම් වියදම් කියලා ශේෂ බික්ෂුවේ මැද හරිය තියෙනවා 1700ක්. දැක්ක නේද ඔක්කොම 1700. ඇහුරුම් වියදම් කියලා ශේෂ බික්ෂුවේ මැද හරිය තියෙනවා 1700ක්. ඒ 1700යි තව 100ක් ගෙවන්න තියෙනවා. ඒ 1700යි කියලා 1800යි. එහෙනම් පුතේ බෙදහැරීම් පිළිවෙලට කියන්න ඇහුරුම් වියදම්. බෙදහැරීම් පිළිවෙලට කියන්න ඇහුරුම් වියදම් 1800යි. 1800යි 1700යි තව ගෙවන්න තියෙන 100යි. එතකොට 1800යි. මේ 1800 මෙතන ලිව්වට තව 100ක් ගෙවන්න තියෙන එක වගකීමක්. ජංගම වගකීමෙන් උපජිත ඇහුරුම් වියදම්. උපජිත ඇහුරුම් වියදම් 100යි. ජංගම වගකීමෙන් ලියන්න උපජිත ඇහුරුම් වියදම් 100යි. උපචිත ඇහුරුම් වියදම් ජංගම වගකීමෙන් ලියන්න 100යි. හරි. ඒක මම ගන්නම් පුතේ තුන්වෙනි ගැලපිල්ල දෙවෙනි කොටස විදිහට 3 2 නැත්නම් වා ගෙදරදී හදද්දි කොහෙන් ආවද කියලා ඒක හොයාගන්න බෑනේ පුතේ. ඔයාලට හොඳටම තේරෙනවා නම් අවශ්‍ය නැහැ හැම දාගන්න. විභාගයට අවශ්‍යත් නැහැ. 3 2 ඒතකොට ගෙදරදී ඔයාලට තේරෙනවා මේක මෙතනින් මෙහෙම ආවේ කියලා. හරි. ගැලපිලි 3ක් ඉවරයි. ගැලපිලි 3ක් ඉවරයි. හතරවෙනි ගැලපිල්ල කාලේ ඉක්ුත් වූ රක්ෂණය 900යි. කාලේ ඉක්ුත් වූ රක්ෂණය කියන්නේ පුතේ ඒක තාම කල් ඉක්ුත් වෙලා නැහැ. ඒක අපි ගෙවල ඉවරයි. ඔකට ඉදිරියට ගෙවූ රක්ෂණය කියලාත් අපි කියනවා. ඉදිරියට ගෙවූ රක්ෂණය නැත්නම් කලින් ගෙවූ රක්ෂණය කියද 900යි. ඒක තේරුම මේ අවුරුද්දේ ගෙවල ඉවරයි. නමුත් මේ අවුරුද්දට අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ ලබන අවුරුද්දට. මේ ගෙවල ඉවරයි. එහෙනම් පුතේ බලන්න ශේෂ පිරික්සුමේ රක්ෂණය කියලා කීයක් තියෙනවද කියලා? ශේෂ පිරික්සුමේ රක්ෂණය කියලා තියෙනවා 4400ක්. දැක්කද? ශේෂ පිරික්සුමේ මැද හරියේ තියෙනවා රක්ෂණය කියලා 4400ක්. ඒ කියන්නේ පුතේ 4400 තේරුම මොකද්ද? ඒ 4400 මේ අවුරුද්දේ ගෙවල ඉවරයි. ශේෂ පිරික්සුමේ මැද හරියේ තියෙනවා පුතේ රක්ෂණය කියලා 4400ක්. දැක්කනේ? ඒ 4400 තේරුම මේ අවුරුද්දේ 4400 ගෙවල ඉවරයි. නමුත් පුතේ ඒ 4400න් ලබන අවුරුද්දට තමයි 900ක් ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ රක්ෂණ වියදම 3500යි. පරිපාලන වියදම ලියන රක්ෂණය පරිපාලන වියදම ලියන රක්ෂණය 3500යි. පරිපාලන වියදම ලියන රක්ෂණය 3500යි. පරිපාලන වියදම ලියන රක්ෂණය 3500යි. 3500යි. පරිපාලන වියදම ලියන රක්ෂණය 3500යි. හරි. 3500යි.
ඒකේ 3500 වුණාට අපි ගෙවලා තිබ්බ 4400ක්. අපි වැඩිපුර ගෙවලා තිබ්බා කීයක්ද? 900ක්. අපිට වත්කමක්. ඉතින් අපි 3500 මේ උදේට දාලා වියදම 4400ක් ගෙවලා තිබ්බා. අර වැඩිපුර ගෙවපු ටික අපේ තාම. ලබන අවුරුද්ද වෙනුවෙන් ගෙවපු ටික මේ අවුරුද්දේ වියදමක් නෙමෙයි. එහෙනම් ඒක වත්කමක්. ජංගම වත්කම තුල ලියන්න ඉදිරියට ගෙවු රක්ෂණය. ඉදිරියට ගෙවු රක්ෂණය 900යි නේ. ජංගම වත්කම තුල දෙවෙනි තීරුවට දාන්න ඉදිරියට ගෙවු රක්ෂණය 900යි. ඉදිරියට ගෙවු රක්ෂණය 900යි. කිව්ව නේද ඔක්කොමලා? ඉදිරියට ගෙවු රක්ෂණය 900යි. හරි. ඒ අපි කරේ හතරවෙනි ගැළපිල්ල. හතරවෙනි ගැළපිල්ල ඕනනම් දාගන්න මෙතනට 4 මෙතනටත් හතරවෙනි ගැළපිල්ල තමයි ආවේ. ඊතරදී ආයි හදද්දි තේරෙනවා ඒක. හරිනේ? හරි. අපි යමු ඊළඟ එකට. මම පොඩ වේගෙන් කරනවා තේරෙනව නේද ඔක්කොම මොනවද ගැටලුවක් තියෙනවා නම් අහන්න. පස්වෙනි ගැළපිල්ල වර්ෂය තුල ඇති වූ ගින්නකින් වර්ෂය තුල ඇති වූ ගින්නකින් පිරිවැය 4000ක් වූ බඩු තොගයක් විනාශ වී ඇත. මම එතනින් නතර කරනවා කියවන්නේ. වර්ෂයක් මම ගිය සතියේ මේ ගැළපිල්ල ඉගන්නුවා ඉරිදා. හරිද? අද ඊට වඩා වැඩි. ගිය සතියේ හදපු ගානේ අර 130 ගානේ රක්ෂණ මන්දි කතාව තිබ්බේ නැහැ. හරි? කමන්නේ. වර්ෂය තුල ඇති වූ ගින්නකින් වර්ෂය තුල ඇති වූ ගින්නකින් පිරිවැය 4000ක් වූ බඩු තොගයක් විනාශ වී ඇත. එතනින් නතර කරන්න කියවන එක. වර්ෂය තුල ඇති වූ ගින්නකින් පිරිවැය 4000ක් වූ බඩු තොගයක් විනාශ වී ඇත. ඒ අවුරුද්ද ඇතුළත ගිනි අරගෙන 4000ක බඩු විනාශ වෙලා. ඉතින් අපේ විකුණන්න තියෙන බඩු ටික අපි විකුණන්න ගෙනාව බඩු ටික තියෙන්නේ මෙතන මේ ආරම්භක තොගය, ගැනුම්, එකට ගෙනීමේ කුලි හැම එකතු වෙනවා. මේ විකුණන්න තියෙන බඩු ටික තමයි විකුණුම් පිළිවෙල මෙතන ලියන්නේ. ඒකෙන් 4000ක බඩු විනාශ වෙලා. ගිනි අරන් හරි මොනවා හරි වෙලා ගින්නකි 4000ක බඩු විනාශ වෙලා. නමුත් මේ ආරම්භකයේ ගැනුම් වලින් දැන් 4000ක බඩු නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ 4000? ඒ 4000 මෙතනින් මොනවා වෙන්න ඕනද පුතේ? අඩු වෙන්න ඕනේ නේද? 4000ක බඩු ගිනි අරන් විනාශ වෙලා. එහෙනම් මේ විකුණන්න තියෙන බඩු වලින් දැන් 4000ක් නැහැනේ පුතේ. එහෙනම් මෙතනින් අඩු කරන්න ඕනේ 4000. පුතේ බඩු වලට මොනවා හරි වුණොත් විකුණන්න ගෙනා බඩු වලට මොනවා හරි වුණොත් ඒක භාණ්ඩ විනාශ වීම වෙන්න පුළුවන්. භාණ්ඩ සොරකම් කිරීම වෙන්න පුළුවන්. භාණ්ඩ පරිත්‍යාග වෙන්න පුළුවන්. අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනට ගෙදර අරන් ගියා වෙන්න පුළුවන්. භාණ්ඩ ගැල්ලි වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් පුතේ භාණ්ඩ වලට මොනවා හරි වුණොත් භාණ්ඩ අඩු වුණොත් ඒක මේ ආරම්භක ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මෙතනත් අපෙන් කීයක බඩු විනාශ වෙලාද? 4000ක බඩු විනාශ වෙලා. එහෙනම් ඒක මෙතනින් අඩු වෙන්න ඕනේ. ඉතින් භාණ්ඩ වලින් මොනවා හරි අඩු කරනවා නම් මේ අවසන් තොගේවා ලියලා තියෙන්නේ. ඒකට උඩ රූල අතෑරලා ඊළඟ රූල් ලියන්න. ඒක භාණ්ඩ ගැල්ලි වෙන්න පුළුවන්, භාණ්ඩ විනාශ වීම වෙන්න පුළුවන්, භාණ්ඩ සොරකම් කිරීම වෙන්න පුළුවන්. මේ අවසන් තොගේ ලියපෙකට උඩ රූල අතෑරලා ඊළඟ රූල ලියන්න. මේක නම් තියෙන්නේ භාණ්ඩ විනාශ වීම. ලියන්න භාණ්ඩ විනාශ වීම. නැත්තම් හානි වූ තොග. මේ අවසන් තොගේ ලියපෙකට උඩ රූල අතෑරලා ඊළඟ රූල ලියන්න. ඍණ හානි වූ තොග. හානි වූ තොග. හානි වූ තොග. මේ කීයක බඩුද විනාශ වෙලා තියෙන්නේ? 4000ක බඩු. එහෙනම් මෙතනින් 4000 අඩු කරන්න. මෙතනින් පුතේ 4000 අඩු වෙනවා. වරහන් කළේ හරි ඉදකුත් ගන්න. එතනින් අඩු කරේ අපි ගාව 4000ක බඩු විනාශ වෙච්ච එක. හරි. ඉතින් මේ අවසන් තොගේ ලියපු එකට උඩ රූල අතෑරලා ඊළඟ රූලේ අපි අඩු කරේ හානි වූ තොග. අපි ගාව 4000ක තිබ්බ බඩු 4000ක බඩු විනාශ වුණා. ඒ 4000 තමයි මේ අඩු කරේ. හරි. හානි වූ තොග කියලා මෙතනින් 4000ක් අඩු කරා. ඉතින් ඒ වගේම අපි රක්ෂණය කළා නැත්නම් මේ 4000ක බඩු විනාශ වුණා. ඒක අපි රක්ෂණය කළා නැත්නම් ඒ 4000 මොකක්ද අපිට? පාඩුවක්, අලාභයක්, වියදමක්. ඉතින් රක්ෂණය කළා නැත්නම් මේ මෙතනින් අඩු කරන 4000 ගැනුම් වලින් මේ බඩු වලින් අඩු වෙන ටිකට වියදමක් ගෙවුවාම මුදේ මුදලිනුත් අඩු වෙලානේ වියදමක් විදිහට ලියන්නේ. ඒ වගේ මෙතන බඩු වලින් අඩු කරපු 4000 අපිට පාඩුවක්, අලාභයක්, වියදමක්. එහෙනම් මෙන්න මේ වෙනත් වියදම් ඇතුලේ ලියන්න ගාන දාන්න එපා.
වෙනත් විදිහට ඇතුලේ ලියන්න තොගහානි අලාභය. එතන ලියන්නේ තොගහානි අලාභය. ගාන දාන්න එපා. තොගහානි අලාභය. ගාන දාන්න එපා. අපි ගාව 4000ක බඩු විනාශ වුණා. 4000 අඩු කරා. රක්ෂණය කළා මුකුත් නැත්තම් අපිට 4000න් පාඩුයි නේද? එහෙනම් 4000 මෙතන ලියනවා. එහෙම වුණා නම් 4000 මෙතන ලියනවා. නමුත් පුතේ මේ ගාන ඉතුරු ටික කියවන්නේ ගැළපිල්ලේ. ඒ ගැළපිලි ඉතුරු ටික කියවන්න. වර්ෂය තුල ඇති වූ ගින්නකින් පිරිවැය 4000ක් වූ බඩු තුග විනාශ වී ඇත. මෙතනින් 4000 අඩු කරා. ඒක හරියි. ව්‍යාපාරයේ විකිණීමේදී භාණ්ඩ රක්ෂණය කර ඇති නිසා ඒ රක්ෂණය කළා නැත්නම් මේ 4000 මෙතන ලියවෙනවා තොගහානි අලාභය කියලා. මේකට රක්ෂණය කර ඇති නිසා අලාභයෙන් 75ක වන්දි මුදලක් ගෙවීම රක්ෂණ ආයතන එක්කත්වයේ පළ කර ඇත. මෙම කරුණු කිසිවක් ගිණුම් පොත්වල සටහන් කර නැත. උදේ 4000න් 75ක් රක්ෂණ සංස්ථාව දෙන්න එකඟ වෙලා. උදේ 4000න් 75ක් කියන්නේ කීයද? බින්දකට බින්දෙක් කැපුවා. 40/75ක් කියන්නේ 3000. ඒ කියන්නේ මේ විනාශ වෙච්ච බඩු වලින් 3000ක් රක්ෂණ සංස්ථාවට දෙන්න පොරොන්දු වෙලා. තාම දීලා නැහැ දෙන්න පොරොන්දු වෙලා. එහෙනම් මෙතනින් 4000ක බඩු විනාශ වුණාට වාගේ ඇත්තටම පාඩුව 4000 නෙමෙයි. ඇයි? වා රක්ෂණ සංස්ථාවෙන් 3000ක් ලැබෙනවා. එහෙනම් වාගේ පාඩුව කීයද පුතේ? 10යි නේ. 4000න් පුතේ රක්ෂණ සංස්ථා 3000ක් දෙනවා. එහෙනම් ඔයා මෙතන වෙනත් වියදම් ඇතුලේ තොගහානි අලාභය කියලා ලියන්නේ 1000යි. පුතේ මුකුත් වෙන මුකුත් වෙනත් වියදම් නැහැ. වෙන මුකුත් වෙනත් වියදම් නැහැ. ඒ නිසා දෙවන තිරුම් දාලා වරහන් කරන්න 1000යි. තොගහානි අලාභය 1000යි. වෙනත් වියදම් ඇතුලේ දෙවන තිරුම් දාන්න 1000යි. එතකොට පුතේ ඔයාගේ 4000ක බඩු විනාශ වුණා. හරි? ඔයාගේ පාඩුව හරි පාඩුව ඔයාගේ කීයද 1000යි. පාඩුව 1000යි. පාඩුව 1000යි. එහෙනම් 10 ලියුව වෙනත් වියදම් ඇතුලේ හරිද? එහෙනම් මේ ඔයාට තව රක්ෂණ වන්දිය කීයක් ලැබෙන්න තියෙනවද කියන්නේ? රක්ෂණ වන්දිය කීයක් ලැබෙන්න තියෙනවද? තව 3000ක් ලැබෙන්න තියෙනව නේද? ඒක ඔයාට ලැබෙනවා රක්ෂණ සංස්ථාව දෙනවා ඔයාට. ඒ 3000 4000ක බඩු විනාශ කරන ඉතින් 4000ම අඩු වුණා. ඔයාගේ අලාභය 1000යි. තව ඔයාට 3000ක් ලැබෙන්න තියෙනවා. ඒක ඔයාගේ වත්කම. ලැබිය යුතු රක්ෂණ වන්දිය කියන වත්කම. මෙන්න මේ ජංගම වත්කම තුල ලියන්න ලැබිය යුතු රක්ෂණ වන්දිය ලැබිය යුතු රක්ෂණ වන්දිය කීයද? ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. ජංගම වත්කම තුල ලියන්න ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. හරි පැහැදිලි නේද දෙක කිව්ව දේ? ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. ඒකට දාන්න ගැළපිලි අංක 5. මේ 4000 ගාවට දාන්න ගැළපිලි අංක 5. මේ 10 ගාවට ගැළපිලි අංක 5. මේ ලැබිය යුතු රක්ෂණ වන්දිය වලට 5. ගැළපිලි අංක 5. මේ 4000ක් බඩු විනාශ වුණා. ඒතර මේ ගැණුම් වලින් 4000 අඩු වුණා. රක්ෂණය කළ නැත්නම් පුතේ මෙතන 4000ම ලියන්න වෙනවා. එතනින් 4000 අඩු කරලා ඒ අඩු කරේ බඩු වලින් වෙන විනාශය. බඩු වලින් වෙන අඩුවීම අපේ පාඩුව මෙතන ලියන්න ඕනේ රක්ෂණය කළ නැත්නම් 4000ම. නමුත් දැන් ඔයාගේ පාඩුව 1000යි ලිව්වේ. රක්ෂණ සංස්ථාව මට 3000ක් දෙන්නම් කිව්වා. ඒ නිසා ඔයා මෙතන 1000යි ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. පැහැදිලි නේද? හරි. ඒ ගැළපිලි 6ම පස්වෙනි ගැළපිලි ඉවරයි. 6 වෙනි ගැළපිල්ල අපි කරා. ඒ ගැළපිලි 6ම අපි ගිය සතියේ වෙද්දි කතා කරලා ඉවර කරා. ඒ ගැළපිලි 6ම අපි ගිය සතියේ වෙද්දි කතා කරලා ඉවරයි. හරි. අපි හදුවානේ 128, 129, 130 ඒ ගණන් තුනේම අපි ඔය ගැළපිලි 6 ඉවරයි. අද කතා කරන්න තියෙන්නේ අලුත්ම ගැළපිලි දෙකක් EPF, ETF.
EPF සහ ETF. හරිද? EPF සහ ETF. 7 වෙනි ගැලපිල්ලයි 8 වෙනි ගැලපිල්ලයි. හරි. ඉතින් මම මේ ගැලපිලි දෙක පැහැදිලි කරනවා. බෝඩ් එකේ මම කිසි දෙයක් ලියන්නේ අවශ්‍ය නැහැ. ගිණුම් අඳින්නේ නැහැ. හරිද? ඔයා තේරුම් ගන්න ඕනේ පුතේ. මේක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය දැනීම. හරිද? ඔයා කවදා හරි ජොබ් එකකට ගියත් ඔයාට මේ දැනුම ඕනේ. හරිද? ඒ නිසා මේ EPF කියන එක හොඳට අහගන්න. EPF. හරි. පුතේ අපි EPF කියලා කියන්නේ සේවක අර්ථසාධක අරමුදල. හරි. පුතේ මට පොඩ්ඩක් බෝඩ් එක උමනාවුන මම මේ ටික පොඩ්ඩක් මතලා ගන්නවා. මේ බෙදහැරි විදතුලේ මම මතක තියාගන්න ආහාර මේ මොනවද? ඇවුරු විදන් කියලා 1800ක් තියෙනවා එච්චරයි. මම ඒක පොඩ්ඩක් මතලා ඉදිරියට ගන්නවා. පුතේ සේවක අර්ථසාධක අරමුදල. සේවක අර්ථසාධක අරමුදල. ඔකට අපි කියනවා employee provident fund එක. employee provident fund. අපි කෙටියෙන් කියනවා මේකට EPF. EPF. හරි? EPF. හරිද? EPF. සේවක අර්ථසාධක අරමුදල. Employee Provident Fund කියන එක. හරි. මේක වෙන්නේ මෙහෙමයි පුතේ. ඔයගොල්ලගේ අම්මලා තාත්තලා රජයේ ජොබ් එකක් කරනවා නම් රජයේ කිව්වට පුතේ අමාත්‍යාංශයක වැඩ කරනවා නම් අමාත්‍යාංශයක් යට තමයි පුතේ දෙපාර්තමේන්තු තියෙන්නේ. හරිද? අමාත්‍යාංශයක් යට තමයි දෙපාර්තමේන්තු තියෙන්නේ. හරිද? ජංගමවත්කම් වල පළවෙනි හරි මම කියන්නම් පුතේ පොඩ්ඩක් ඉන්න. දැන් මේක අහගෙන ඉමුකෝ අපි. හරි. ජංගමවත්කම් වල මේ ලියලා තියෙන ඉතිරි තොගය මේ ණයගැතියෝ 28900යි. ඉදිරියට කළ ගෙවූ රක්ෂණය 900යි. ලැබිය යුතු රක්ෂණ වන්දිය 3000යි. ණයගැතියෝ ඉදිරියට ගෙවූ රක්ෂණය ලැබිය යුතු රක්ෂණ වන්දිය. ජංගම වක්කීම් ඇතුළේ ලියලා තියෙන මේ උපජිත ගෙවල් කුලී උපජිත ඇවුරුම් වියදමයි. හරි? දහගෙන ඉමු. පුතේ ඔයගොල්ලගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා කවුරු හරි රජයේ ජොබ් එකක් කරනවා කියනවනම් රජය කියන්නේ පුතේ අමාත්‍යාංශයක් යටතේ කරන ජොබ්. අමාත්‍යාංශ වල කොටසක් තමයි දෙපාර්තමේන්තු කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදියට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙන්නේ. හරි ඔක හොඳටම පැහැදිලි වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ. පැහැදිලි නේද? හමුදාව තියෙන්නේ. නාවික හමුදාව, ගුවන් හමුදාව තියෙන්නේ. ඒවා දෙපාර්තමේන්තු. හරි? හරි. එතකොට අමාත්‍යාංශයක් යටතේ තමයි දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. එතකොට මේ ඔය අමාත්‍යාංශ වල වැඩ කරන සේවකයෝ තමයි මේ රාජ්‍ය සේවකයෝ. සංස්ථාවල වැඩ කරන සේවකයෝ ඉන්නවා. සංස්ථාවල වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඉතින් සංස්ථාවල වැඩ කරන සේවකයෝ රාජ්‍ය සේවකයෝ වුණාට පොඩි වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ අර්ධ රාජ්‍ය සේවකයෝ. කවුද මේ සංස්ථාවල වැඩ කරන සේවකයෝ කියලා කියන්නේ? සංස්ථාවල වැඩ කරන සේවකයෝ කියලා කියන්නේ ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, මහජන බැංකුව, ලංකා බැංකුව, පැහැදිලි. ඒතකොට මේ විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒව සංස්ථා. ඒව සංස්ථා. හරි චුට්ටක් කවන්නේ. මම අහන්නම්කෝ. සංස්ථාවක් කියන්නේ මොකද්ද? මම කියන්නේ සංස්ථාවක් කියන්නේ බුදේ. හරි. ඊට කලින් සමාගමක් කියලා කියන්නේ ලංකාවේ තියෙන ඔක්කොම සමාගම් 2007 අංක 7 ගෙන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපුවා. එහෙනම් බුදේ සමාගම් වලට ලංකාවේ තියෙන සියලුම සමාගම් ලියාපදිංචි කරලා තියෙන 2007 අංක 7 ගෙන සමාගම් පනත යටතේ. ලංකාවේ ඔක්කොම සමාගම් තිබ්බත් ඒ ඔක්කොම සමාගම් ටික බුදේ ලියාපදිංචි කරලා තියෙන සමාගම් පනත යටතේ. හරිද? ඒතොර වෙන වෙනම සමාගම් එක එක සමාගමකට එක එක පනත ගානේ නැහැ. ලංකාවේ තියෙන ඔක්කොම සමාගම් ලියාපදිංචි කරලා තියෙන සමාගම් පනත යටතේ. සංස්ථාවක් කියන්නේ පුතේ
ඒ සංස්ථාවට වෙනම පනතක් තියෙනවා. වෙනම පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටපු ආයතන සංස්ථා. උදාහරණයක් විදිහට ගුවන්විදුලි සංස්ථාව පිළිලා තියෙන ගුවන්විදුලි සංස්ථා පනත යටතේ. රූපවාහිනී සංස්ථාව පිළිලා තියෙන රූපවාහිනී සංස්ථා පනත යටතේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිළිලා තියෙන වරාය අධිකාරිය පනත යටතේ. විදුලි බල මණ්ඩලය පිළිලා තියෙන විදුලි බල මණ්ඩල පනත යටතේ. පැහැදිලි නේද? ඔය සංස්ථා වලට කියන පුතේ තවත් නමක් තමයි සංස්ථා, මණ්ඩල, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල, ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංස්ථාවක්. ප්‍රමිති ආයතනයේ පිළිලා තියෙන ප්‍රමිති ආයතන පනත යටතේ. හරි. ආයතන එතකොට සභාව කියනවා ජාතික තරුණ සේවා සභාව සංස්ථාවක්. ඒක පිළිලා තියෙන පුතේ ජාතික තරුණ සේවා සභාව පනත යටතේ. හරි. බැංකු තියෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඒවා සංස්ථා. මහජන බැංකුව පිළිලා තියෙන මහජන බැංකුව පනත යටතේ. ලංකා බැංකුව පිළිලා තියෙන ලංකා බැංකුව පනත යටතේ. ජාතික ඉතිරි කිරීම බැංකුව පිළිලා තියෙන ජාතික ඉතිරි කිරීම බැංකුව පනත යටතේ. හරි. පුතේ එහෙනම් සංස්ථාවක් කියලා කියන්නේ වෙනම පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටපු ආයතනයක් නම් ඒව සංස්ථා. හරි. ඒ පුතේ සංස්ථාවලට එක එක සංස්ථාවට වෙන වෙනම පනතක් තියෙනවා. දැන් මට ඔය ටික ඕගොල්ලන්ට BS වල පැහැදිලි කරලා මට වඩා හොඳට. හරි. දැන් මට එතන කියමන උවමනා වුණේ සංස්ථාවල වැඩ කරන සේවකයෝ පුතේ රාජ්‍ය සේවකයෝ තමයි. නමුත් පුතේ පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? සංස්ථාවල වැඩ කරන සේවකයන්ට විශ්‍රාම ගියායින් පස්සේ මොකක් ලැබෙන්නේ නැද්ද? විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ පුතේ. සංස්ථාවල වැඩ කරන සේවකයන්ට විශ්‍රාම ගියායින් පස්සේ විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. එහෙනම් පුතේ විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ මොනවා වැඩ කරන රාජ්‍ය සේවකයන්ට විතරද? අමාත්‍යාංශවල වැඩ කරන සේවකයන්ට විතරයි. අමාත්‍යාංශවල වැඩ කරන සේවකයන්ට විතරයි විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ. සංස්ථාවල වැඩ කරන සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. ඉතින් විශ්‍රාම වැටුපක් කියන්නේ මොකද්ද? විශ්‍රාම වැටුපක් කියලා කියන්නේ වැඩ සේවකයා වැඩ කරන කාලයට පඩියක් ගෙවනවා. ඊට පස්සේ විශ්‍රාම ජොබ් එකෙන් අයින් වුණායින් පස්සේ විශ්‍රාම ගියායින් පස්සේ එයාට මාසෙ පඩිය දෙනවා. ඒක මොකද්ද? ඒක විශ්‍රාම වැටුපක්. හරි. මම පොඩ්ඩක් ඉකෝන් පොඩ්ඩකුත් කියලා දෙන්න ඕගොල්ලන්ට. ඉතින් ගෙවීම් වර්ග දෙකක් තියෙනවා. ඔයාලට ජාතික ආදායම එහෙම උගන්වද්දි මේව කියලා දෙයි. ගෙවීම් වර්ග දෙකක් තියෙනවා. ඵලදායි ගෙවීමුයි අනිත් එක සංක්‍රාම ගෙවීමුයි. සංක්‍රාම. ඉතින් ඵලදායි ගෙවීමක් කියලා කියන්නේ දෙපැත්තකට තියෙනවා. හරි. ඕගොල්ලෝ යම් ගෙවීමක් කරනවා නම් දෙයක් ලැබෙනවා. ඵලදායි ගෙවීමක් කියලා කියන්නේ ඔයා ගෙවනවා ඔයාට එකට දෙයක් ලැබෙනවා. ඒක ඵලදායි ගෙවීම. සංක්‍රාම ගෙවීම කියලා කියන්නේ එක පැත්තකට විතරයි යන්නේ. එක පැත්තකට විතරයි ඔයා ගෙවනවා ඔයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. හරි. එතකොට රජයේ සේවකයා වැඩ කරන කාලේ ගෙවන පඩිය ඵලදායි. ඇයි? සේවකයා වැඩක් කරනවා ඒකට පඩියක් ලැබෙනවා. ඵලදායි ගෙවීම. ඒකට සංක්‍රාම ගෙවීමක් කියලා කියන්නේ සේවකයා විශ්‍රාම ගියායින් පස්සේ ගෙවන පඩිය සංක්‍රාම. ඇයි? රජයට වැඩක් කරන්නේ එයා විශ්‍රාමනේ. නමුත් රජයෙන් යාට ගෙවීමක් කරනවා. ඒක සංක්‍රාම. අපි ඉගෙන මිනිස්සුයෙකුට දෙන සල්ලි සංක්‍රාම ගෙවීමක්. ඇයි? ඉතින් අපි යාට ගෙවනවා අපිට දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක සංක්‍රාම. ඕගලන්ට අම්මලා තාත්තලා ඕගලන්ට ගෙවල් වලින් ඕගලන්ගේ වියදමට දෙන සල්ලි ටික සංක්‍රාම. ඇයි? දෙමාපිය ඕගලන්ට ගෙවනවා ඕගොල්ලන්ගෙන් ගෙදරට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. සංක්‍රාම. හරිද? එහෙනම් ඕගොල්ලෝ මේ පන්තිර කරන ගෙවීම ඒක සංක්‍රාම කියයි දන්නේ. හරිද? ඉතින් ඕගොල්ලෝ පන්තිර ගෙවන ගෙවීම සංක්‍රාම නෙමෙයි. ඇයි? ඕගොල්ලෝ ගෙවනවා ඕගොල්ලන්ට දෙයක් ලැබෙනවා අධ්‍යාපනය. පැහැදිලිද? ඒක සංක්‍රාම නෙමෙයි. හරි. එහෙනම් ඒ වචන දෙක තේරුණාද පුතේ? ඵලදායි ගෙවීම සංක්‍රාම ගෙවීම. ඒක න ගැටලුවක් නෑනේ. පුතේ විශ්‍රාම වැටුප කියන්නේ සංක්‍රාම ගෙවීමක්. ඒ කියන්නේ පුතේ රජයට ලොකු බරක් මේක. ඇයි? රජයට පුතේ සේවකයන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් රජයෙන් ගෙවනවා. ඒතර විශ්‍රාම වැටුප කියන්නේ පුතේ සංක්‍රාම ගෙවීමක්. විශ්‍රාම වැටුප කියන්නේ සංක්‍රාම ගෙවීමක්. හරි. එතකොට පුතේ ඇත්තටම විශ්‍රාම වැටුප හම්බෙන්නේ මොන සේවකයන්ට විතරද? විශ්‍රාම වැටුප හම්බෙන්නේ රජයේ සේවකයන්ට විතරයි. රජයේ කිව්වට පුතේ සංස්ථාවල වැඩ කරන සේවකයන්ට හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි කියන්නේ අර්ධ රාජ්‍ය සේවකයෝ කියලා. විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ
අමාත්‍යාංශ වල වැඩ කරන සේවකයන්ට විතරයි. හරි. එතකොට පුතේ මේ රජයේ අමාත්‍යාංශ වල වැඩ කරන සේවකයන්ට විශ්‍රාම ගියාම අවුලක් නැහැ. ඇයි? මාස්පතා ඒගොල්ලන්ට මොකක්ද ලැබෙනවද? විශ්‍රාමයට උපක් ලැබෙනවා. ඒ කියන්නේ පුතේ වැඩ කරන කාලේ වගේම පෙන්ෂන් ගියාම මාසෙට ගාණක් අතර හම්බ වෙනවා. ඒතර ගැටලුවක් නැහැනේ. නමුත් පුතේ සංස්ථාවල වැඩ කරන සේවකයන්ට පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ට විශ්‍රාම ගියාම අර වැඩ කරන ආයතනයෙන් එහෙම පඩියක් ගෙනත් දෙන්නේ නැහැ. එහෙම පෞද්ගලික අංශයෙන් පුතේ එහෙම සංක්‍රාම ගෙවීම කරන්න කැමති නැහැ. හරිද? පෞද්ගලික අංශයෙන් සංක්‍රාම ගෙවීම කරන්න කැමති නැහැ රජයෙන් ගෙවුවට. එහෙනම් පුතේ පෞද්ගලික අංශයේ සහ මේ අර්ධ රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයෝ විශ්‍රාම ගියයින් පස්සේ ඒගොල්ලන්ට අර වැඩ කරන කාලේ වගේ පඩියක් අතර හම්බෙන්නේ නැහැ. එහෙනම් පුතේ එතකොට ගැටලුවක් එනවා. රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගිහිල්ලා අවුලක් නැහැ. ඒගොල්ලන්ට මාසපතා පඩියක් හම්බ වෙනවා. ඒකේ විශ්‍රාමයට හම්බ වෙනවා. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගියයින් පස්සේ නම් ජීවත් වෙන්න විදියක් නැහැ නේද ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට විශ්‍රාමයට බල ලැබෙන්නේ නැහැ නේ. එහෙනම් පුතේ ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඒගොල්ල විශ්‍රාම ගියයින් පස්සේ පාවිච්චියට ගන්න මුදල් ඉතුරු කරන්න ඕනද නැද්ද? ඉතුරු කරන්න ඕනේ. පෞද්ගලික අංශ අර්ධ රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගියයින් පස්සේ ඒගොල්ලන්ට පුතේ විශ්‍රාම කාලයේ ගෙවන්න නම් ඒගොල්ල වැඩ කරන කාලේ හම්බෙන පඩියෙන් කීයක් හරි ඉතුරු කරන්න ඕනේ. පුතේ මෙහෙම කිව්වට මේ සේවකයෝ ඉතුරු කරනවද? නැහැ. කිව්වට කරන්නේ නැහැ. ඉතින් අන්තිමට මේ සේවකයන්ට ඉතුරු කිරීම තිබ්බේ නැත්නම් විශ්‍රාම ගියයින් පස්සේ ඒගොල්ලන්ගේ විශ්‍රාම කාලේ හොඳට ගෙවන්න විදියක් නැති වෙනවනේ. ඒක රජයට ප්‍රශ්නයක්. රටක පුරවැසියන් ආරක්ෂා කරන එක පුතේ රජයේ යුතුයකමක්. රටක මිනිස්සුන්ව රජයකට බෑ පුතේ රටක මිනිස්සුන්ව බඩගින්න තියන්න. දුක් විඳින්න දෙන්න බෑ. ඒක රජයේ වගකීම. එතකොට රජයක් මේ මිනිස්සු දිහා බලන්න ඕනේ. ඒ නිසා පුතේ රජය මේකට පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවයි ශ්‍රී ලංකා මහ බැංකුවයි එකතු වෙලා කම්කරු දෙපාර්තමේන්තුවයි ශ්‍රී ලංකා මහ බැංකුවයි එකතු වෙලා හරිද පිහිටුවලා තියෙනවා බැංකුවක් ආයතනයක් සංස්ථාවක් ඒකට කියන්නේ සේවක අර්ථසාධක අරමුදල සේවක අර්ථසාධක අරමුදල මේක පිහිටුවලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි කම්කරු දෙපාර්තමේන්තුවයි එකතු වෙලා මේක ආයතනයක් බැංකුවක් සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ වැඩිම ගිණුම් තියෙන පුතේ මේකේ. දැන් ඔයගොල්ලෝ කියන්නේ පුතේ ලංකාවේ වැඩිම ගිණුම් තියෙන ලංකා බැංකුවේ කියයිනේ නැත්නම් මහජන බැංකුවේ කියයිනේ නෑ. ලංකාවේ ඉතිරි කිරීමේ ගිණුම් අතන බැලුවොත් ඉතිරි කිරීමේ ගිණුම් වැඩියෙන්ම තියෙන්නේ මේ සේවක අර්ථසාධක අරමුදල. හරිද? පුතේ ඔයත් කවදාද ජොබ් එකට ගියොත් රාජ්‍යාංශය නෙමෙයි, ඒ කියන්නේ අමාත්‍යාංශයක නෙමෙයි. හරිද? ඔයා අර්ධ රාජ්‍ය හරි පෞද්ගලික අංශය හරි ජොබ් එකකට ගියොත් ඔයාගේ නමිනුත් පුතේ මේ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක් විවෘත වෙනවා. අනිවාර්යයෙන් විවෘත වෙනවා. ඒ කියන්නේ රටේ වැඩිම ගිණුම් ප්‍රමාණයක් තියෙන සේවක අර්ථසාධක අරමුදලේ. වැඩිම සල්ලි තියෙන්නේ මේකේ. සේවක අර්ථසාධක අරමුදලේ. ඉතින් ඔයගලන්ට ඉකෝන් වල තියෙනවා අයවැය හිඟේ පියවන හැටි කියලා. හරිද? අයවැය හිඟේ පියවද්දි රජය ඉස්සෙල්ලාම ණය ගන්නෙත් කාගෙන්ද? මේ සේවක අර්ථසාධක අරමුදලෙන්. ඇයි මේ මුදල් මැවීමක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මුදල් මැවීම කියලා වචනයක් තියෙනවා. ඒක ඉකෝන් වල උගන්වන්නේ මම උගන්වන්නේ නැහැ. මේ අර්ථසාධක අරමුදලෙන් තමයි ඉස්සෙල්ලාම ණය ගන්න. ඒක මතක තියාගන්නකෝ. ඒතකොට ඉකෝන්ලා අහද්දි මේව මතක් වෙයි. හරි. සේවක අර්ථසාධක අරමුදල තමයි ලොකුම සල්ලි ප්‍රමාණයක් තියෙන. වැඩිම සල්ලි ප්‍රමාණයක් තියෙන. මේක බැංකුවක්. හරිද? මේකද මේ සේවක අර්ථසාධක අරමුදල පිළිදොලා තියෙන්නේ පෞද්ගලිකන් සේවකයන්ට ඉතුරු කරන්න. හරිද? ඉතින් රජයේ නීතියක් දාලා තියෙනවා පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප රුපියල් 100 නම් හරිද? වැටුප 100 නම් ඒකෙන් 8ක් හෝ 10ක් සේවකයා 108ක් හෝ 10ක් සේවකයාගේ වැටුප 100 නම් ඒකෙන් 8ක් හෝ 10ක් සේවකයා අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න ඕනේ. සේවකයාගේ පඩිය 100ට රුපියල් 100 නම් ඒකෙන් රුපියල් 8ක් හෝ 10ක් සේවකයා අනිවාර්යයෙන් ඉතුරු කරන්න ඕනේ. හරි. මම ගණන් හදන පහසුර ගන්නම් පුතේ කීයයි කියලාද? 10ක් කියලා. වැටුප 100 නම් සේවකයා මේකේ රුපියල් 10ක් ඉතුරු කරන්න ඕනේ. ඒතකොට මේ සේවකයාගේ වියදමට ගන්න පුළුවන් රුපියල් කීයද? 90යි. වැටුප 100 නම් පුතේ සේවකයා මේකෙන් රුපියල් 10ක් අනිවාර්යයෙන් ඉතුරු කරන්න ඕනේ.
හරි. ඒක ඉතුරු කරන්නේ කොහෙද? සේවක අර්ථසාධක අරමුදලේ. ඒ කියන්නේ පුතේ ඔයා පෞද්ගලික අංශ ජොබ් එකට ගියා නම් ඔයා මංගාව ජොබ් එකට ආවයි කියලා හිතන්නකෝ. ඔයා මංගාව ජොබ් එකට ආවයි කියලා හිතන්නකෝ පුතේ. මම කරන්නේ ඔයාව ජොබ් එකට බඳව ගත්ත ගමන් ඔයාගේ නමින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක් විවෘත කරනවා. පුතේ ගිණුම් අංකය තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. සේවක අර්ථසාධක අරමුදලේ තියෙන ගිණුම් අංකය තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත් ගිණුම් අංකය වෙන්නේ. දෙකම එකයි. හරි. ඒ කියන්නේ පුතේ ඔයා මංගාව වැඩට ආවා. මංගාව ජොබ් එකට ආවා. පෞද්ගලික අංශයනේ. මම ඔයාලට කිව්වා මාසෙ රුපියල් 100ක් පඩි දෙන්නම් කියලා. මාසෙට රුපියල් 100ක් පඩි දෙන්නම් කියලා කිව්වා. මාසෙ රුපියල් 100ක් පඩි දෙන්නම් කියලා ඔයාගේ නමින් මම මොකද කරන්නේ? සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක් විවෘත කරනවා. ඔයා යන්න ඕනේ නැහැ මම කරන්නේ වාගේ නෙමෙයි. සේවක අර්ථසාධක අරමුදලේ ඔයාගේ නමින් මම ගිණුමක් විවෘත කරනවා. හරි. දැන් ඔයා මාසයක් අපි ගියේ හිටිපොතේ EPF කතාව සේවක අර්ථසාධක අරමුදල් කතාව කතා කර හිටියේ. සේවක අර්ථසාධක අරමුදල කියන්නේ මේ රජයේ නොවන සේවකයෝ කියන්නේ පෞද්ගලිකයන් සහ අර්ධරාජ්‍ය සේවකයෝ ඉතුරු කරන්න තියෙන ආයතනය තමයි සේවක අර්ථසාධක අරමුදල. හරිද? දැන් අපි හිතමු ඔයා මංගාව ජොබ් එකට ආවයි කියලා. ඔයා මංගාව වැඩට ආවයි කියලා හිතන්නකෝ පුතේ. මම ඔයාට මාසෙ රුපියල් 100ක් පඩි දෙන්නම් කියලා තමයි බඳව ගත්තේ. හරිද? ඔයාට මම මාසෙ රුපියල් 100ක වැටුපක් දෙන්නම් කියලා මගේ ආයතනයට මම බඳව ගත්තා. දැන් ඔයා මාසයක් වැඩට ආවා. මාසයක් මම ඔයා බඳව ගත්තා. ඔයා බඳව ගත්ත ගමන් පුතේ මම ඔයාගේ නමින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක් විවෘත කරනවා. මම කිව්වේ ගිණුම් අංක වෙන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංක කියලා කිව්වේ. හරි. ඔයා දැන් මංගා ජොබ් එකට ආවා. මම ඔයාව කියලා සේවක අර්ථසාධක අරමුදලේ ඔයාගේ නමින් ගිණුමක් විවෘත කරා. හරි. දැන් ඔයා මාසයක් වැඩට ආවා පුතේ. මාසයක් වැඩට ඇවිල්ලා දැන් පඩි දවසේ ඔයා පඩිය ගන්න එනවා. හරිද? පඩිය ගන්න ආවම පුතේ මම ඔයාට මාසෙට කීයක් දෙන්නම් කියලාද කිව්වේ? මගේ පැත්තෙන් වැටුප් කියන වියදම කීයද? 100ම තමයි. මගේ පැත්තේ වැටුප් කියන වියදම 100යි. මම ඔයාට පුතේ පඩි දවසේ 100ක් අතර දෙනවා. ඒතර මගේ වියදම 100යි වැටුප් කියන වියදම 100යි. ඔයාගේ අතර දීලා මම ඔයාට කියනවා ඕකෙන් 10ක් ඔයා කොහේ ඉතුරු කරන්න ඕනේද? සේවක අර්ථසාධක අරමුදලේ ඉතුරු කරන්න කියලා. මම ඔයාට කියනවා ඔන්න ඔයාගේ රුපියල් 100 මගේ පැත්තේ පුතේ වියදම කොහොමද 100නේ. මම ඔයාගේ අතට රුපියල් 100 දීලා කියනවා මෙන්න 100 තියෙනවා මේකෙන් 10ක් ඔයා යන ගමන් EPF එකේ account එකට දාන්න කියලා ඔයාට කියනවා මම. ඔයා ඒක කරනවද කවදාවත්? නැහැ. ඔයා කරන්නේ මොනවද කරන්නේ නේද? ඔය රුපියල් 100ම ඔයාගේ පෞද්ගලික වැඩවලට ගන්න එක නේද ඔයා කරන්නේ? ඔයාගේ ඔය රුපියල් 100ම ඔයාගේ පෞද්ගලිකට ගන්න. ඒතර ඔයා ඉතුරු කරන්නේ නැහැ. ඒතර විශ්‍රාම ගියාම රජයට මේකේ බර වෙන්නේ. ඒ නිසා පුතේ රජය මට දීලා තියෙන උපදේශය ආයතනයට දීලා තියෙන උපදේශය තමයි පඩිය 100 නම් ඒකෙන් සේවකයා අනිවාර්යෙන් කීයක් ඉතුරු කරන්න ඕනේද? 10%ක් සේවකයා ඉතුරු කරන්න ඕනේ පුතේ. වැටුප 100 නම් 10%ක් සේවකයා අනිවාර්යෙන් ඉතුරු කරන්න ඕනේ. රජය පුතේ ආයතනයට දීලා තියෙන උපදේශ තමයි මට දීලා තියෙන උපදේශ තමයි ඔයාගේ පඩිය 100 නම් ඔයාගේ අතට දෙන්න කියලා කියන්නේ අර 10 අඩු කරගෙන ඔයාගේ අතර දෙන්නේ සේවකයාට පුතේ මම අතර දෙන්නේ 10ක් අඩු කරගෙන ඔයාගේ අතර දෙන්නේ රුපියල් 90යි. හරිද? එතකොට මේ වාගේ අතට හම්බෙන්නේ වැටුපට කියනවා අපි සුද්ධ වැටුප. සුද්ධ වැටුප. ඔයාගේ පඩියෙන් කපාගත් එකට කියනවා EPF සේවක දායකය. EPF සේවක දායකය කපලා ඔයාගේ අතට හම්බෙන්නේ රුපියල් 90යි. මගේ ඉතුරු 10 මේ වාගෙන් කපාගත්ත 10 මම ගිහිල්ලා ඔයාගේ account එකට දානවා. ඔයා පඩි දවසේ මගෙන් පඩි ගන්න එනවනේ. මගේ පැත්තේ වැටුප් කියන වියදම 100ම තමයි. 100යි. ඒක පුතේ මම වාගේ අතට දෙන්නේ මේ රුපියල් 90 ඉතුරු එක දානවා වාගේ account එකට. ඒතර මගේ පැත්තේ මුළු වියදම කීයද? 100ම තමයි. නමුත් සේවකගේ අතට දුන්නේ කීයද? 90යි. ඉතුරු එක දාන්නේ සේවකගේ account එකට. හරි. එතකොට ආයතනයේ පරිපාලන වියදම රුපියල් 100යි. නමුත් සේවකගේ අතට හම්බෙන්නේ කීයද? රුපියල් 90යි. ඉතුරු එක පුතේ සේවකගේ account එකට යන්නේ. ඒක පුතේ ඔයාලට ගන්න පුළුවන් ඔයා කවදා හරි මොනවා වුණායින් පස්සේද විශ්‍රාම ගියායින් පස්සේ. පැහැදිලිද? එහෙනම් පුතේ EPF එකට සේවකයා නේද පඩියෙන් ඉතුරු කරන්නේ? කීයක්ද? පඩිය 100 නම් සේවකයා කීයක් ඉතුරු කරන්න ඕනේද? 10ක්. දැන් ඔයා මම බඳව ගත්තා නම් පුතේ ඔයා මම සේවකයෙක් විදිහට බඳව ගත්තා නම් රුපියල් 100ක් මාසෙට පඩි දෙන්නම් කිව්වනම්
ඔයා මං සේවකෙක් විදිහට බඳගත්ත මාසෙට රුපියල් 100ක් පඩි දෙන්නම් කිව්වා. මගේ පැත්තෙන් වැටුප් කියන වියදම කීයද? 100යි. නමුත් ඔයාගේ අතට හම්බෙන්නේ රුපියල් කීයද? 90යි. ඉතුරු එක යන්නේ ඔයාගේ account එකට. මම ගිහිල්ලා පුතේ ඔයාගේ account එකට දානවා. හරි. පුතේ ඒ ගාම තව දෙයක් කරන්න තියෙනවා. ඔයාගේ පඩි මම පුතේ මගේ වැටුප මම ඔයාලට දෙන වැටුප 100යි. මගේ පැත්තේ වැටුප් කියන වියදම 100යි. ඒ 100 මම දෙන්නේ කොහොමද? ඔයාගේ අතට ඒ වෙලාවෙම 90ක් දෙනවා. ඉතුරු 10 ඔයාගේ account එකට දානවා. හරිද? පුතේ ඔය ගාම තව දෙයක් රජය කියනවා. අර මං ඔයාගේ රුපියල් 10 account එකට දාන්න යන්න ඕනේ නේද? ඒ දාන්න යද්දී ආයතනය මම ඔයා වෙනුවෙන් තව 115ක් දාන්න ඕනේ. 115ක්. ඒ කියන්නේ පුතේ මගේ අතින් තව ඔයාගේ වැටුපට දාන්න ඕනේ 115ක්. ඒ කියන්නේ පුතේ ඔයාගේ EPF එකට ඔයාගේ මම 10ක් කපා ගත්තනේ. ඒ 10යි තව මගේ අතින් මම රුපියල් 15ක් ඔයාගේ account එකට දාන්න ඕනේ. ඒකට කියනවා EPF එකේ සේව් ව්‍යගේ දායකය. සේව් ව්‍යගේ දායකය. ඒ කියන්නේ පුතේ මං ඔයාව 100 පඩියට මං ගා ජොබ් එකට ගන්නවා. 100 පඩියට ජොබ් එකට ගත්තට මගේ පැත්තෙන් මුළු වියදම කීයද? පුතේ මං අහ ප්‍රශ්න තේරුණා නේද? මං ඔයාව 100 පඩියට මාසෙ රුපියල් 100ක් දෙන්නම් කියලා ජොබ් එකට බඳව ගන්නෙ. හරිද? මගේ පැත්තෙන් මුළු වියදම කීයද? 115ක් පුතේ. 115ක්. කොහොමද 115ක් වුනේ? මම ඔයාගේ වැටුප වාට 100ක් දෙන්නම් කිව්වා. තාම මම ඔයාගේ EPF එකට මගේ අතින් දාන්න ඕනේ 15ක්. ඒකට තමයි පුතේ EPF වියදම කියලා කියන්නේ. මම අතින් දාන එකට තමයි EPF වියදම 15ක්. ඒතකොට මගේ පැත්තෙන් මුළු වියදම 115යි. මගේ පැත්තෙන් ආයතනයේ පැත්තෙන් සේව්යාගේ පැත්තෙන් මුළු වියදම 115යි. කොහොමද 115ක් වුනේ? වැටුප් කියන වියදම 100යි. EPF එකට සේවකයා සේව්යාගේ දායකය සේව්යා සමාගමේ දායකය ආයතන දායකය 15යි. මගේ පැත්තෙන් වියදම 115යි. ඒ කියන්නේ පුතේ මම මාසෙට 100 පඩියක් දෙන්නම් කියලා සේවකයෙක් බඳව ගත්තොත් මගේ පැත්තෙන් මුළු වියදම 100 නෙමෙයි අත්‍තරම කීයද පුතේ? 115යි. පැහැදිලිද 115? හැබැයි මේ 115න් ඔයාගේ අතට ලැබෙන්නේ කීයද? මම පුතේ ඔයා වෙනුවෙන් දරනවා මුළු වියදම 115ක්. වැටුප 100යි. තව අතින් මම 15ක් දානවා. ඒක EPF වියදම 15යි. එතකොට මම ඔයා වෙනුවෙන් දරන මුළු වියදම 115යි. ඔයා පුතේ ඔයාගේ අතට පඩි දවසට මේ 115ම හම්බෙනවද? ඔයාගේ අතට පුතේ මේකෙන් කීයද හම්බෙන්නේ? කියන්න. උත්තර දාන්න පුතේ. ඔයා මංගා ජොබ් එකට ආවනම් ඔයාගේ පඩි දවසට එක ළමයෙක් දාලා තියෙන උත්තරයක් හරි. විසින්දි හරි උත්තරේ. කො අනිත් ළමයි කියන්නකෝ මට උත්තරේ. ඔයාගේ අතට හම්බෙන්නේ කීයද පුතේ? ඔව් ගොඩක් ළමයි හරි පුතේ. රුපියල් 90යි. උත්තර දාපු ඔක්කොම ළමයි වගේ හරි 90යි. ඇයි පුතේ 90ක් හම්බෙන්නේ? ඔයාට මේ 100න් ඔයාගේ පඩියෙන් 10ක් කපා ගන්නවා. 10යි පුතේ ඒ 10 අඩු වෙලා ඔයාගේ අතට හම්බෙන්නේ 90යි. ඔයාගේ account එකට ඔක්කොම කීයක් යනවද? ඉතින් මේ 115යි ආයතනේ මගේ පැත්තෙන් මුළු වියදම ඔයාගේ අතට හම්බෙන්නේ මේ 115න් 90යි. ඇයි ඒ? මෙතනින් 10ක් අඩු වෙනවනේ. 10ක් අඩු වෙලා ඔයාගේ අතට හම්බෙන්නේ 90යි. ඔයාගේ account එකට කීයක් එනවද? කියන්න පුතේ හරි උත්තරයක් දාලා තියෙන එක ළමෙක් හරි. කියන්න පුතේ අනිත් කට්ටියන් ඔයාගේ account එකට මාසෙට කීයක් එනවද? 25ක් එනවා. මේතනින් මේ 10න් පුතේ ඔයාට අතට හම්බෙන්නේ 90යි. මේ 15 ඔයාගේ අතට නෙමෙන්නේ account එකට. ඒ 15න් ඔයාගේ account එකට ඔක්කොම ඔයාගේ account එකට එනවා මාසෙ රුපියල් 25ක්. පැහැදිලිද පුතේ? හොඳටම තේරුණාද? ඒ 25 දෙන්නේ කොහොමද? සේවකයාගේ දායකය රුපියල් 10යි ආයතනයේ දායකය රුපියල් 15යි. ඒ කියන්නේ පුතේ ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 100 මාසේ පඩියට ජොබ් එකට එනවා නම් හරිද? ඔයා මාසෙට රුපියල් 100 ජොබ් එකකට කොහේ හරි යනවා නම් ඔයා මාසෙට කීයක් ඉතුරු කරනවද? රුපියල් 100 පඩියට මිනිස්සෙක් ජොබ් එකට යනවා නම් පුතේ මිනිස්සයා සේවකයා EPF එකේ මාසෙට රුපියල් කීයක් ඉතුරු කරනවද පුතේ කියන්නකෝ? 25
5ක් ඉතුරු කරනවා. කොහොමද 25 එන්නේ? 25ක් ඉතුරු කරනවා පුතේ. වැටුප 100 කිව්වට පුතේ ඔයාගේ අතට හම්බෙන්නේ 10යි 90යි. ඔයාගෙන් 10යි ආයතනෙන් දාන 15යි 25ක්. ආයතනයේ පැත්තෙන් පුතේ මුළු වියදම කීයද? 115යි. වැටුප 100යි. වැටුප 100යි පුතේ. ආයතන අතින් දාන 15ට තමයි EPF වියදම කියන්නේ. 15යි මුළු වියදම 115යි. 115න් ආයතනයේ දරන 115ක් මම දරනවා. ඔයාගේ අතට 90ක් හම්බෙනවා. ඔයාගේ account එකට දානවා පුතේ රුපියල් කීයද? 25ක්. හරි. ඒකෝට මම කිව්වේ ඔයා මාසෙ රුපියල් 10000ක හරි. දැන් මෙහෙම පොඩ්ඩක් වැඩි කරන්නම් මම. ඔයා මංගාව ජොබ් එකට එනවා මාසෙට රුපියල් 10000යි පඩියට. හරිද? මාසෙ රුපියල් 10000යි පඩියට ඔයා මංගාව ජොබ් එකට එනවා. මම 10000ක් මාසෙට දෙන්නම් කිව්වා. හරි. මම ඔයාව EPF එකේ රෙජිස්ටර් කරනවා. මම ඔයාව EPF එකේ රෙජිස්ටර් කරනවා. හරි. මගේ පැත්තෙන් ඔයා බඳව ගත්තාම මුළු වියදම කීයද? මම ඔයාලට 10000ක් වැටුප දෙන්නම් කිව්වා. 10000යි ඔයා EPF එකට මම රෙජිස්ටර් කරනවා. මගේ පැත්තෙන් ඔයා බඳව ගත්තාම මුළු වියදම කීයද? පඩිය 10000යි. තාම මම ඔයාගේ EPF එකටත් දාන්න ඕනේ නේද? එතනට පුතේ මම කීයක් දෙන්න ඕනද? 10500. මගේ පැත්තෙන් මුළු වියදම කීයද? 11500යි. පැහැදිලිද? වැටුප 10000යි. ඔයා මම බඳව ගත්ත රුපියල් 10000යි පඩියට ඔයාව මගේ ආයතනයට මම ජොබ් එකට බඳව ගත්ත රුපියල් 10000යි පඩියට මගේ පැත්තෙන් වැටුප් කියන වියදම 10000යි. EPF කියන වියදම කීයද? 1500යි. මුළු වියදම 11500යි. හරි? 11500යි. ඒක තේරුම් ගත්තනවා. හරි. දැන් ඔයා මාසයක් පුතේ ජොබ් එකට ආවා මංගාවට. පඩි දවස් එනවා දැන්. පඩි දවස් දැන් මම වැටුප 10000ක් දෙන්නම් කියලා නේද ඔයා බඳව ගත්තේ. පඩි දවස් ආවා. ඔයා උදේ පාන්දර පඩිය ගන්න එනවා. නැත්නම් හවස ගෙදර යද්දි වැටුප් ගන්න මංගාවට හම්බෙන්න ආවා. මං ඔයාගේ අතර දෙන්නේ කීයද? කියන්න පුතේ. මම ඔයාගේ අතර දෙන්නේ කීයද? රුපියල් 9000යි. ඔයා මාත් එක්ක රණ්ඩු වෙන්න එනවද? කෝ 10000ක් දෙන්නම් කිව්වන් 9000නේ දුන්නේ කියලා මාත් එක්ක රණ්ඩු වෙන්න එනවද? නෑ. ඇයි ඒ? ඔයා දන්නවා 10000 වුණාට පුතේ ඒ 10000න් ඔයාගේ අතර 10000ක් දීලා ඔයා account එකට 1000 දාන්නේ කොට කවදාවත් දාන්නේ නෑනේ. ඔයා දන්නවා මම ඒකෙන් ඔයාගේ 9000ක් දීලා ඔයාගේ account එකට කීයක් දාන්න ඕනද කියලා? 1000ක්. හැබැයි ඔයාගේ account එකට ඇත්තටම එන්නේ 1000ද? කියන්නකෝ. ඔයාගේ 10000න් 9000ක් අතර හම්බුනේ ඉතුරු එක account එකට තමයි කියලා ඔයා දන්නවා. හැබැයි ඔයාගේ account එකට ඇත්තටම එන්නේ 1000ද පුතේ? නෑ. කීයක් එනවද ඔක්කොම? 2500ක්. කොහොමද 2500ක් වෙන්නේ? ආයතනයේ පුතේ වියදම කීයද? 1500. පැහැදිලි නේද? ආයතනයේ වියදම 1500යි. ඔයාගේ වැටුපට එනවා. ඔයාගේ account එකට එනවා මාසෙට 2500ක්. පුතේ හිතන්නකෝ. ඔයා මාසෙට 10000කට ජොබ් එකට යනවා කියනකො අවුරුදු 10කට අවුරුදු 18ේදී හරියටම ජොබ් එකට ගියයි කියලා හිතන්නකෝ. එතකොට ඔයා 10000 පඩියට ගියාට පුතේ ඔයා මාසෙට ඉතුරු කරනවා කීයක්ද? 2500. මම 10000ක් විපදේ සුළු පඩියක් පොඩි පඩියක් නේ. පොඩිම පඩියක් නේ මං කිව්වේ. 10000කට පඩියට යන එක නම් 2500ක් ඉතුරු කරනවා. එයා පුතේ පෙන්ෂන් යන්නේ අවුරුදු 55ේදී. ඒතකොට හිතන්නකෝ හැම මාසෙම 2500 ගාන 2500 ගාන ඉතුරු වෙලා එයා පෙන්ෂන් යද්දි පුතේ ඔකට පොලියක් හැදිලා EPF එක කියන්නේ කොච්චර ලොකු අරමුදලක්ද කියලා. ඒ හිතන්නකෝ EPF එකේ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද කියලා පුතේ. මම එකයි කිව්වේ ලංකාවේ වැඩිම සල්ලි තියෙන EPF එකේ. රජයේ පුතේ අයවැයෙන් හිගේ පියවන්න සල්ලි ගන්න EPF එකෙන්. හරි? මේක ලොකු අරමුදලක්. පොඩ්ඩක් හරි පැහැදිලි නේද කියපු ටික? හරි. මම තව චුට්ටක් දැන් ඔයා සේවකයෙක් නෙමෙයි. දැන් අපි බලන්න ගිණුම් කරන එකේ පැත්තෙන්නේ. අපි ගිණුම් කරන එක පැත්තෙන් බලන්න පුතේ. හරි. දැන් ඔයා බලන්නේ ඔයාගේ ව්‍යාපාරය. ඔයාගේ ව්‍යාපාරය ඇත්තේ. ඔයා සේවකයෙක් නෙමෙයි. දැන් ඔයාගේ අයිතිකාරය අපි තමයි අයිතිකාරයෝ. හරි. අපි සේවකයෙක්ව බඳව ගන්නවා මාසෙට රුපියල් ලක්ෂයක් පඩි දෙන්නම් කියලා. මාසේ පඩිය රුපියල් ලක්ෂයකද අපි සේවකයෙක් බඳව ගත්තා.
පැහැදිලිද කිව්වේ? මාසේ පඩි රුපියල් කීයද? ලක්ෂයයි කියලා අපි සේවකයෙක් බඳව ගත්තා. හරි. මට කියන්න ඔයාගේ අපේ පැත්තෙන් මුළු වියදම කීයද? කියන්නද? මාසෙට රුපියල් අපි වැඩ කරන සේවකයන්ගේ මාස පඩිය ලක්ෂයයි, වැටුප ලක්ෂයයි. අපි සේවක වෙනුවෙන් දරන මුළු වියදම ලක්ෂයද? කියන්නකෝ. නෑ කීයක් දරන්න ඕනද පුතේ ඔක්කොම? 1,15,000යි. මොකද්ද 1,15,000 දෙන්නේ කොහොමද පුතේ? වැටුප රුපියල් ලක්ෂයයි. වැටුප රුපියල් ලක්ෂයයි. EPF වියදම 15යි 15,000යි. මුළු වියදම 1,15,000යි. හැබැයි මේ 1,15,000න් පඩි දවසක සේවකගේ අතර දෙන්නේ කීයද? කියන්නද? පඩි දවසක සේවකගේ අතර දෙන්නේ කීයද? මේ 1,15,000ම දෙනවද? කියන්නකෝ දෙ. නෑ. කීයද මේකෙන් අතර දෙන්නේ කියන්නේ? හරියටම හරියට 90,000යි. මෙතනින් 10,000ක් අඩු කරලා සේවකයාගේ දායකයෙකුගේ 10,000 අඩු කරලා සේවකයා අතර දෙන්න රුපියල් 90,000යි. හරිද? සේවකයා අතර දෙන්න රුපියල් 90,000යි. ඒක මම හොඳට ඉඳ ඇතුළේ ලියා ගන්නම් ඈ. මට ඒක හොඳට පැහැදිලි කරන්න ඕන නිසා වැටුප ලක්ෂයයි EPF වියදම 15,000යි මුළු වියදම 1,15,000යි. මේ අපේ ආයතනයේ පැත්තෙන් අපේ වැඩ කරන සේවකයන්ගේ අපේ මුළු වියදම 1,15,000යි. තේරුණානේ? 1,15,000න් වැටුප් කියන වියදම ලක්ෂයයි, EPF වියදම 15,000යි, මුළු වියදම 1,15,000යි. හරි? 1,15,000න් මම පඩි දවසක සේවකයා අතර දෙන්නේ මේ 10,000 කපාගෙන රුපියල් 90,000යි. සේවකයන්ගේ විදිහ අතර පඩි දවසට දෙන්නේ 90,000යි. නමුත් ඔයා ලාභ ගිණුමේ වැටුප් කියලා ලියන්නේ කීයද? උදේ ඔයා සේවකයාට අතර දෙන්නේ 90,000යි. ලාභ ගිණුමේ වැටුප් කියලා ලියන්නේ කීයද? හරි පොඩක්. එතකොට උදේ ඔයාගේ අතර දෙන්නේ 90,000යි. මේ 10,000යි 15,000යි. මේ අඩු කරපු 10,000යි 15,000යි. මම ඔයාගේ EPF එකට දානවා ඔක්කොම 25,000. EPF එකට දානවා ඔක්කොම 25,000. හරි. දැන් මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ ඔයාගේ වැටුප් සේවකයා අතර දුන්නේ 90යි. ඇයි? වැටුප ලක්ෂ 10ක් අඩු කරලා අතර දුන්නේ 90යි. එහෙනම් මට කියන්න නමුත් ඔයා ලාභ ගිණුම වැටුප් කියලා ලියන්නේ කීයද? 90,000ද ලක්ෂෙමද කියන්නේ? ලක්ෂෙම ලියන්න ඕනද? හරියටම ලක්ෂෙම ලියන්න ඕනේ. ඔයා EPF කියලා කීයක් ලියන්න ඕනද? EPF කියලා කීයක් ලියන්න ඕනද? EPF වියදම කියලා කීයද ලියන්නවා ලාභ ගිණුමේ? 25,000යි. 15,000යි. ඒතර මුළු වියදම 1.15යි. උදේ එතකොට මේක සේවක අතර දුන්නා මේ 25 දෙන්න ඕනේ account එකට නේ. උදේ මේක account එකට දාන්නේ පොඩ්ඩක් පරක් කරලා. මේ 25,000 පඩි දවසේම දාන්නේ නැහැ. ඒ 25,000 සේවකගේ අතට එදාම දෙන්නේ නැහැ පොඩ්ඩක් පරක් කරලා දෙන්න. හරි? පොඩ්ඩක් හරි අවබෝධ වුණානේ? සුට්ටක් හරි අවබෝධ වුණානේ? හරි. ළමසති තව කියලා දෙන්නම් මම. ළමසති තව කියලා දෙන්න. එන්න උදේ ගැළපිලි අංක 7ට. ගැළපිලි අංක 7ට එන්න. වේතන දක්වා ඇත්තේ සේවක අර්ථ පුතේ පොඩක් ඉන්න. සේවක අර්ථ සාධක අරමුදලට පුතේ කවුරුත් දායක වෙන්නේ? සේවකයයි සේව්‍යයයි දෙන්නම. සේවක අර්ථ සාධක අරමුදලට පුතේ සේවකයයි සේව්‍යයයි දෙන්නම දායක වෙනවා. සේවකයාගේ දායකයේ වෙනම ලියන්නේ. සේවකයාගේ දායකයේ පුතේ වැටුප ඇතුළෙමයි තියෙන්නේ. ආයතනයේ දායකයේ තමයි වෙනවම ලියන්නේ. වේතන දක්වා ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලේ සේවකයාගේ දායක වෙන 300 අඩු කර සේවකයාට ගෙවූ වගේයි. සේවකයාගේ දායකය 450 තවම ගෙවා හෝ වාර්තා කර නැත. මට කියන්න පුතේ වේතන දක්වා ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලේ සේවකයාගේ දායක වෙන 300 අඩු කර සේවකයාට ගෙවූ වගේයි. පුතේ ඔය වේතන කියලා තියෙනව නේද? ශේෂ පරීක්ෂණය කීයක්ද? ශේෂ පරීක්ෂණයේ වේතන කියලා තියෙනවා 2,700ක්. ඒ තියෙන්නේ පුතේ ඇත්තටම සුද්ධ වැටුප, සුද්ධ වේතනෙ. සේවකයා අතර දීපු ගාන නේද 2,700 කියලා කියන්නේ. පුතේ සේවකයා අතර දීපු ගාන නේද 2,700 කියලා කියන්නේ. ඒ 2,700 දීලා තියෙන්නේ සේවකයාගේ දායකයෙන්
සේවකයාගේ දායකය කීයක් අඩු කරගත්තායින් පස්සේ 300ක් අඩු කරායින් පස්සේ මට කියන්න ගෙව්වා හෝ නැතා ආයතනයේ වේතන කියන වියදම කීයද? 3000යි. 3000යි. හරියටම හරි පුතේ 3000යි. ලියන්න පරිපාලන වියදම් ඇතුලේ පරිපාලන වියදම් ඇතුලේ ලියන්න වේතන පරිපාලන වියදම් ලියන්න වේතන 3000යි. 3000යි. පරිපාලන වියදම් ලියන්න වේතන 3000යි. ඒ 3000 හැදිච්ච හැටි තේරෙනව නේද? 2700යි සේවකයාගේ දායකයත් ඒකට එකතු වුණා. ඒකට 3000යි. වේතන කියන වියදම 3000යි. ආයතන EPF කියන වියදම කීයද? එතරම් තියෙනවා. කියන්න දෙ නැත්නම් මම කතා කරලා කියන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න. ආයතන EPF වියදම කීයද? එතරම් දීලා තියෙනවා. 450යි. ලියන්න මෙතන පරිපාලන වියදම ලියන්න EPF වියදම EPF වියදම 450යි. පරිපාලන වියදම පරිපාලන වියදම EPF වියදම 450යි. පරිපාලන වියදම ලියන්නේ EPF වියදම 450යි. EPF වියදම 450යි. 450යි. EPF වියදම 450යි. දැන් මට කියන්න මේ 450 ගෙවලා ඉවරද තාම ගෙවලා නැද්ද? මේක account එකකට දාන්න ඕනේ EPF එකකනේ ගෙවලා නැහැ තාම. මේ 450 ගෙවලත් නැහැ. මෙතනින් කීයක් ගෙවලත් නැද්ද? මේ 3000න් ගෙවල ඉවර 2700යි නේද? ඒක තාම 2700 අතර 300ක් ගෙවන්න තියෙනවා. මෙතන EPF වියදම 450 තාම ගෙවලත් නැහැ නේ. එහෙනම් මට කියන්න පුතේ ඒව පොඩ්ඩක් පරක් කරලා ගෙවන්නේ. ඔක්කොම ගෙවිය යුතු EPF කීයද? කියන්න පුතේ. ගෙවිය යුතු 750. කීයද පුතේ? 750යි. 750යි. ජංගම වක්කීම ඇතුළේ ලියන්න ගෙවිය යුතු EPF ජංගම වක්කීම ඇතුළේ ලියන්න ගෙවිය යුතු EPF ජංගම වක්කීම ඇතුළේ ලියන්න ගෙවිය යුතු EPF 750යි. ගෙවිය යුතු EPF 750යි. ජංගම වක්කීම ඇතුළේ ලියන්න ගෙවිය යුතු EPF 750යි. පුතේ 750 හැදිච්ච හැටි තේරෙනව නේද? 750 හැදුනේ ගෙවිය යුතු EPF 750යි. ආයතන EPF වියදම 450යි. මේ පඩිය 3000ක් කියලා ලිව්වට පුතේ සේවකයාගේ දායකයේ 10 300යි දෙකේම එකතුව තමයි 750 හැදුනේ. ඒක ගෙදරදී හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දාන්න පුතේ කීවෙනි ගැලපිල්ලද? 7 වෙනි ගැලපිල්ල. මෙතනටත් 7 මෙතනටත් 7 මෙතනටත් 7. ඒ දැන් තුනේම 7 කියලා දාන්න. මේ වේතන කියලා ලියපු 3000 ගාවටත් 7 කියලා දාගන්න. EPF වියදම කියලා ලියපු 450 ගාවටත් 7 කියලා දාගන්න. හරි. මේ මෙතන ගෙවිය යුතු EPF කියන යන්නත් 7 කියලා දාගන්න ඈ. හරි. ඒ තැන් දෙකේම 7 කියලා දාගන්න. හරි. ඉතින් එහෙනම් ඔයගලන්ට තේරෙනවද EPF එකට කවුරුත් දායක වෙන්නේ? EPF එකට කවුරුත් දායක වෙන්නේ? සේවකයයි ආයතනයයි දෙන්නම දායක වෙනවා. සේවකයාගේ දායකය වෙනම ලියන්නේ නැහැ. ඒක වැටුප ඇතුළෙමයි ලියන්නේ. ආයතනයේ දායකයට තමයි EPF වියදම කියලා කියන්නේ. පුතේ EPF ඒක පුතේ සේවක අර්ථසාධක කර්මදර කියලා දිගට ලියන්න ඕනේ නැහැ. EPF කියලා ලිව්වහම 100%ක්ම හරි. Employee Provident Fund එක. EPF සේවක අර්ථසාධක අරමුදල EPF. පුතේ EPF එකට සේවකයක් දායක වෙනවා, සේව්‍යයක් දායක වෙනවා. සේවකයාගේ දායකය තියෙන්නේ මේ වැටුප ඇතුළෙමයි. මේ වේතන කියලා 3000 ලිව්වට සේවකයා අතර දෙන්නේ මෙතනින් 2700යි ඈ. නමුත් ආයතනයේ පැත්තෙන් 3000යි. ආයතන EPF වියදම 450යි.
ඉතින් ඔක හම්බෙන්නේ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්. ඉතින් ඒක ලොකු ගාණක්. හැම මාසෙම පුතේ වගේ ගාණක් සේවකයාගේ පඩියුත් පුතේ 100 නම් එයා 10ක් දානවා, ආයතනයෙන් 15ක් දානවා, 25 ගාණේ හැමදාම ඉතුරු වෙනවා. ඔහොම තේරුම් ගන්නකෝ. තව අරමුදලක් තියෙනවා සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල. තව අරමුදලක් තියෙනවා පුතේ ඒ වගේම බැංකුවක්. ඒ වගේම බැංකුවක්. හරිද? ඒ වගේම බැංකුවක් තියෙනවා. හරිද? සේවක අර්ථ සාධක අරමුදල පුතේ පිහිටවන්නේ 1958 සේවක අර්ථ සාධක අරමුදල. ඊට පස්සේ පුතේ සේවකයන්ව තවත් දියුණු කරන්න 1980 පිහිටවනවා. 1980 පිහිටවන තව ආයතනයක් ඒ වගේ බැංකුවක් සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල. සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල. Employee Trustee Fund ETF. ETF. ETF පුතේ. හරි. ETF Employee Trustee Fund. ETF. අරක EPF පුතේ. 1958 පිහිටුවේ EPF එක. ඒකට සේවකයේ සේවය දෙන්නම දායක වෙනවා. ඒක තමයි ලංකාවේ වැඩිම සල්ලි තියෙන්නේ. සේවක අර්ථ සාධක අරමුදල. ඒ වගේම තවත් තියෙන අරමුදලක් තමයි තවත් තියෙන බැංකුවක් තමයි ETF එක. මේකටත් දායක වෙන්නේ අර කට්ටියම තමයි. අර කට්ටියම තමයි. පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයෝ. සහ ස්වයං රැකියා කරන කට්ටියටත් ඕන නම් මේක දායක වෙන්න පුළුවන්. ඒක එච්චර වැදගත් නෑ. අර කට්ටියමයි. මේකේ තියෙන විශේෂත්වය පුතේ මේකේ තියෙන විශේෂත්වය සේවකයා සම්බන්ධයක් නැහැ මේකට ආයතනය 103ක් දාන්න ඕනේ. ආයතනය 103ක් දාන්න ඕනේ කෙලින්ම ETF එකට. හැම මාසෙම පඩියෙන් 103ක් ආයතනය සේවකයාගේ නමින් account එකට දාන්න ඕනේ. හරි. එහෙනම් මට කියන්න අපි 100 පඩියට සේවකයෙක් බඳව ගත්තොත් 100 පඩියට සේවකයෙක් බඳව ගත්තොත් වැටුප 100යි එයාව EPF එක රෙජිස්ටර් කරනවා ETF එක රෙජිස්ටර් කරනවා ආයතනයේ පැත්තෙන් මුළු වියදම කීයද 100 පඩියට සේවකයෙක් බඳව ගත්තොත් ආයතනයේ පැත්තෙන් මුළු වියදම කීයද පුතේ හරි උත්තර දාන්න ළමයි නම් හරි 103 පුතේ EPF එකත් එක්ක මට කියන්නේ 103 නෙම් පුතේ EPF එකත් එක්ක කීයද ඔක්කොම 118යි කොහොමද 118 වෙන්නේ වැටුප 100යි EPF එකට 15යි EPF එකට 3යි මුළු වියදම ආයතනයේ පැත්තෙන් වැටුප 100යි EPF එක 15යි ETF එකට 103යි හරි මට කියන්න ආයතනයේ පැත්තෙන් මුළු වියදම 118 වුණාට ආයතනයේ පැත්තෙන් වියදම 118 වුණාට පඩි දවසක සේවක අතර හම්බෙන්නේ කීයද? පඩි දවසක සේවක අතර හම්බෙන්නේ කීයද පුතේ? මේ 118ම හම්බෙනවද? නෑ. මේක account එකට යන්නේ 3, මේ 15ත් account එකට යන්නේ. මේ 100 නුත් පුතේ කීයක් යනවද account එකට? 10ක් ගිහලා අතර හම්බෙන්නේ කීයද? රුපියල් 90යි. හරිනේ? එහෙනම් පුතේ මට කියන්න රුපියල් 100 පඩියකට සේවකයෙක් ජොබ් එකට බඳව ගත්තාම එයාගේ account එකට මාසෙට කීයක් යනවද 100 පඩියයි කියලා පුතේ කවුරු හරි සේවකයෙක් 100 පඩියට තමයි ජොබ් එකට එන්නේ 100යි කියලා පඩි කියලා බඳව ගන්නවා අපි නමුත් පුතේ ඒ සේවකයා මාසෙට කීයක් ඉතුරු කරනවද මාසෙට රුපියල් 28ක් ඉතුරු කරනවා ඒවා පෙන්ෂන් ගියාම ගන්න පුළුවන් මාසෙට 28ක් ඉතුරු කරනවා පැහැදිලිද පුතේ කියන්නේ පුතේ 100 පඩියට ගියාට හැබැයි මාසෙට 28ක් ඉතුරු කරනවා ඒ 28න් පුතේ සේවකයා දාලා තියෙන්නේ කීයද 10යි එයාට 100 පඩියෙන් පුතේ අතර ගන්න 90යි ඒ 10 account එකට එනවා ආයතනය දරනවා රුපියල් 18ක් EPF එකට 15යි ETF එකට 103යි මේ හිතන්නකෝ මට උත්තර දෙන්න සේවකයෙක් ලක්ෂ පඩියකට ජොබ් එකට එනවා ඔය දන්න ඔයාගේ ආයතනයේට නැත්නම් ඔයා කියලා හිතන්නකෝ ඔයා හිතන්න ඔයාගේ පුතේ පළවෙනි ජොබ් එක ඔයා ජොබ් එකට යද්දි කියලා හිතන්නකෝ ඔයාට පුතේ ලක්ෂයක් ඔෆර් කරනවා මාසෙ පඩිය ලක්ෂයක් ඔෆර් කරනවා මම ඔයාලට කතා කරනවා මාසෙ ලක්ෂයක් දෙන්න මං ගා ජොබ් එකට එන්න කියලා
පුතේ ඔයා මාසෙට කීයක් ඉතුරු කරනවද? මාසෙට කීයක් ඉතුරු කරනවද ඔයා? මාසෙට ඔයාගේ ලක්ෂ්‍ය පඩියට මම ඔයා බඳව ගන්නවා. හැබැයි ඔයාගේ account වලට යනවා මාසෙට කීයක්ද? 28000ක්. කොහොමද 28000 වෙන්නේ පුතේ? ලක්ෂයෙන් ඔයාගේ අතර ගන්නේ 10000ක් වඩලා 90යි. එතන 10යි. ආයතනීය ධර්ම 15000යි. EPF එකට 15000යි. ETF එකට පුතේ ලක්ෂයට 3ක් කියන්නේ 3000යි. 28000. ඔය හිතන්නකෝ. ලක්ෂේ පඩියට යන එක මාසෙට 28000ක් ඉතුරු කරනවා. 50000යි පඩිය කියන එක්කෙනා මාසෙට 14000ක් ඉතුරු කරනවා. එහෙනම් පුතේ රජයේ සේවකයන්ට වඩා පුතේ ගොඩාක් කට්ටිය රජයේ ජොබ් වලට යනවා. මොකද රජයේ ජොබ් වලට යන්නේ? අපිත් එක්ක කැම්පස් එකේ හිටපුම් පුතේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉඳලා ගවර්න්මන්ට් ජොබ් වලට ගියා. මොකටද එහෙම ගියේ? පෙන්ෂන් එකට. පෙන්ෂන් එක. ඇයි? විශ්‍රාම ගියත් මාස පඩිය හම්බ වෙනවා. පුතේ ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? විශ්‍රාමයට වඩා EPF එක හොඳයි කියලා. ETF එක හොඳයි කියලා තේරෙන්නේ නැද්ද? හොඳයි පුතේ EPF එක ETF එක. ඇයි? පුතේ අර පෙන්ෂන් එක හම්බෙන්නේ ඔයා ජීවත් වුණොත් විතරයි. අවුරුදු 55න් පෙන්ෂන් ගියයි කියලා දන්නකෝ. අවුරුදු 5න් පෙන්ෂන් ගිහිල්ලා අර මාසේ පඩිය ලක්ෂ පඩියක් ආයෙ වාට හම්බ වෙනවා. පුතේ 55න් පෙන්ෂන් ගියන් පස්සේ වැඩි කාල අල්ලලා ඉන්නේ නැහැ. අර වැඩ කළා පුරුදු වෙලා ඉක්මනටම යනවා. ඊට පුතේ අවුරුදු 5ක් ඉඳී අවුරුදු 5යි වාට හම්බෙන්නේ අර පඩිය විතරයි. වැඩක් කරගන්නත් බෑ මාසෙට පොඩි ගාණක් පුතේ හම්බෙන්නේ. නමුත් පෞද්ගලික අංශයේ වැඩ කළා පෙන්ෂන් ගියොත් තියෙන වාසිය තේරෙනවද ඔයාලට දැන්? ඔය ඉතුරු වෙන ගාණ ඔයාට එකපාර ගන්න පුළුවන් ද බැරිද විශ්‍රාම ගියයින් පස්සේ? ගන්න පුළුවන්. ඊට අමතරව පුතේ ඔයා වැඩ කරන කාලේ මේ EPF එකේ තියෙන සල්ලි ටික අපේට තියලා බැංක් ලෝන් එහෙම ගන්නත් පුළුවන් ගෙවල් හදන්න ඒවට. මේ තාම අපේ මිනිස්සු පුතේ අර පරණ දේවල් වලට රජයේ ජොබ් වලටම යන්න උත්සාහ කරනවා. මොකටද? විශ්‍රාමයට උපයි නිකන් ඉන්න බලන්නයි. වැඩ නොකර ඉන්න. ඉතින් රටවල් දියුණු වෙන්නේ නැහැ. අපේ පෞද්ගලික අංශයේ වැඩ ගන්නවා, පඩිත් ගෙවනවා. නමුත් විශ්‍රාම ගියාමත් හොඳ ගාණක් ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. හරි. පුතේ තේරුණා නේ කියපු දේවල් ටික? පැහැදිලිනේ? එන්න එන අන්තිම ගැලපිල්ලට. පුතේ බලන්න අන්තිම ගැලපිල්ල. සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් දායකය. දෙයකට කෙටියෙන් කියන්නේ ETF. සේවා නියුක්තියන්ගේ බාර අරමුදල දායකය. ඒකට පුතේ ආයතනෙ විතරයි දායක වෙන්නේ. 90ක් තාම ගෙවා හෝ වාර්තා කරනවා. ඒ 90 තාම ගෙවලත් නැහැ, ලියලත් නැහැ. නමුත් අපි ලියන්න එපා. ලියන්න මෙතන පරිපාලන නිරතුරුවේ ETF 90යි. පරිපාලන නිරතුරුවේ ETF වියදම 90යි. පරිපාලන වියදතුලියන් ETF වියදම 90යි. ඒ 90 තාම ගෙවලා නැහැ. ඒ 90 තාම ගෙවලා නැහැ පුතේ. ඒ 90 මොකක්ද අපිට කියන්නේ? ඒ 90 තාම ගෙවලා නැහැ. වගකීම ජංගම වගකීම තුල ලියන්න ගෙවිය යුතු ETF 90යි. ජංගම වගකීම තුල ලියන්න ගෙවිය යුතු ETF 90යි. ජංගම වගකීම තුල ලියන්න ගෙවිය යුතු ETF 90යි. පැහැදිලිද? පුතේ 8 වෙනි ගැලපිල්ල 8 8වෙනි ගැලපිල්ල. හරි. මේ ගැලපිලි 8ක් අද දැන් ඉගෙන ගත්තා. EPF ETF ගැලපිලි දෙක පොඩ්ඩක් හරි අවබෝධ වුණානේ. කමන්නේ මං දන්නවද මම ලබන සතිය ආයි කියලා දෙනවා EPF ETF එක මෙච්චර කියලා දෙන්නේ නැහැ මම ඉක්මනට කියලා දෙනවා. පුතේ ඔය ගණන් 3-4ක් හදද්දී ඔක පැහැදිලි වෙනවා. ඔවා තමයි විභාගෙට දෙන්නේ. හරි. පුතේ දැන් ගැලපිලි ටික ඉවරයි. හරි. මම මේ ගැලපිලි පුතේ කරලා අපු පෑනෙන් ඇයියේ? ඔයගොල්ලෝ කරන්න යන්න එපා මම ඔයාලට තේරෙන්න. ඔයාලට විතරක් තේ ලකුණු හම්බෙන්නේ. මේ දැන් දානේවත් ලකුණු හම්බෙන්නේ නැහැ. මේ කළු පෑනෙන් ලියපුවා ලකුණු නැහැ. ලකුණු ටික හම්බෙන්නේ පුතේ මේ රතු පෑනෙන් ලියපුවට විතරයි. හරි. බලමු. විකුණුම් අපි ලිව්වා දැන්. මේකේ පුතේ දැන් ගැලපිලි වල වෙනස් වෙච්ච තැන් දෙකක වෙනස් වුණා කියලා දැක්කනේ. පුතේ ගැලපිලි වල වෙනස් වෙච්ච තැන් දෙකෝ තුනක වෙනස් වුණානේ. වෙනස් නොවිච්ච ටික පුතේ එක තැනක විතරක් ලියවෙනවා. වෙනස් නොවිච්ච ටික එක තැනක විතරක් ලියවෙනවා. අපි ලියමු වෙනස් නොවිච්ච ටික. විකුණුම් ලිව්වා. ගැනුම්. පුතේ ගැනුම් 150 800 මේ විකුණුම් පිරිවැයටද? ඊට කලින් ආරම්භක තොගේ ලියලා ඉන්න පුතේ. ආරම්භක තොගේ 8 හරිය තියෙනවා 28 101 ලියලා ඉන්න මෙතන. ආරම්භක තොගය 28 100යි. දෙවලිවල ලකුණු නැහැ.
කට්ටිය ඕවර්ෝල් ලියලා ඉන්නවා පුතේ. ගාන මේ ගැළපෙන ටික නොකර මේවා ලියනවා. ලකුණු නෑ අපරාධේ. කට්ටිය පුතේ ගැළපෙන ටික හදන්න නැතුව මේවා ලියනවා ආරම්භක තොගේ ගැනුම්. ඒවා හිත ලකුණු හම්බෙයි කියලා හිතාගෙන නෑ ලකුණු හම්බෙන්නේ නෑ ඒවට. ආරම්භක 28 100යි. ගැනුම් මේක යටින්ම ලියන්න 150යි 800යි. ගැනුම් මේක යටින්ම ලියන්න 150යි 800යි. ඒකට පුතේ ගෙනීමේ කුලියත් එහෙම එකතු කරන්න. ගෙනීමේ කුලියත් එහෙම එකතු කරන්න 14600යි. ගෙනීමේ කුලිය එකටම එකතු කරන්න 14600යි. ගෙනීමේ කුලියත් ඒකටම එකතු කරන්න 14600යි. හරි. ගෙනීමේ කුලියත් ඒකටම එකතු කරන්න 14600යි. හරි පුතේ ඒකෙන් ආපසු යවම අඩු කරන්න ඕනේ. මේ ටික එකතුව ගන්න. එකතුව බිඳුවයි 1 8යි 9යි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 1 8යි 9යි 9යි 4යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 5යි 8යි 9යි 193යි 500යි හරි 193යි 500යි ඒකෙන් ආපසු යවුම් ටිකක් අඩු කරන්න දැම්ම ලියලා දාන්න ආපසු යවුම් ටිකත් ඒකෙන් එහෙම අඩු කරන්න. ඉතින් ආපසු යවුම් මෙතරම යන දිනවා 800යි. අඩු කළ උත්තරේ ගන්න. ඒ පළවෙනි තිරුණම ගන්න. 193යි 500න් 800 අඩු කළ උත්තරේ තිරුණම ගන්න 0යි 0යි 15න් 8ක් 7යි 2යි 192යි 700යි. හරි? 192යි 700යි 192යි 700 ආවනේ ඔක්කොටම 192යි 700යි හරි දැන් ඊට පස්සේ ටික බලමු අපි දැන් ඊට පස්සේ විකුණුම් හරි ගැනුම් හරි ගෙනීමේ කුලිය හරි ගෙන යාමේ කුලිය ඉතින් ගෙන යාමේ කුලිය ලියන්න බෙදහැරි මිදෙන් ඇතුලේ ගෙන යාමේ කුලිය ලියන්න බෙදහැරි මිදෙන් ඇතුලේ ගෙන යාමේ කුලිය බෙදහැරි මිදෙන් ඇතුලේ ලියන්න ගෙන යාමේ කුලිය බෙදහැරි මිදෙන් ලියන්න 3200යි ගෙන යාමේ කුලිය බෙදහැරි මිදෙන් ලියන්න 3200යි ඉතින් මෙතන 1800ක් තිබුණේ රුපියල් නම් හරි එතකොට ගෙන යාමේ කුලිය 3600යි ගෙන ආපසු එවුම් ඉතින් ආපසු එවුම් 1000යි මේ විකුණුම් වලින් අඩු කරන්න ආපසු එවුම් 1000 විකුණුම් වලින් අඩු කරන්න අඩු කළ උත්තරේ එනවා 243යි 700යි 243යි 700යි 243යි 700යි හරි ඊට පස්සේ නායකත්වය ලිව්වා අපි අර ආපසුම අඩු කරලා ලිව්වා නාය හිමියෝ 23යි 500යි ජංගම වක්කීම දුන්න ලියන්න පුතේ නාය හිමියෝ 23යි 500යි මට ඊටමදි මම උඩින් ලියන්නම් පොඩ්ඩක් ඈ නාය හිමියෝ 23යි 500යි මට ඊටමදි සම උඩින් ලිව්වා නාය හිමියෝ 23යි 500යි ලීබඩු ලිව්වා 16000 හරි ඉඩම් වෙනස් වුණ නැහැ හැමම ලිව්වා හරි ඊට පස්සේ ඊට පස්සේ පුතේ කීර්ති නාමය 21යි 600යි කීර්ති නාමය කියන්නේ ජංගම නොවනවත්කම හැබැයි මේවා පුතේ අල්ලන්න පුළුවන් ඉඩම් ලීබඩු භෞතික ප්‍රයත්නක් තියෙනවා අල්ලන්න පුළුවන් ඒව නෙමෙයි ඒක යටින් ජංගම නොවනවත්කම් යටතේ මේ ජංගමවත්කම උඩින් ලියන්නේ කීර්ති නාමය ඉඩම් ලීබඩු වලට යටින් ලියන්න කීර්ති නාමය මෙතන ලියන්න කීර්ති නාමය තුන්වෙනි දිරටම දාන්න කීර්ති නාමයේ 21යි 600යි තුන්වෙනි දිරටම දාන්න 21යි 600යි තුන්වෙනි දිරටම දාන්න 21යි 600 පුතේ තුන්වෙනි දිරටම දාන්න දැන් මනේ 21යි 600 තුන්වෙනි දිරටම දාන්න හරි ඊට පස්සේ කීර්ති නාමය හරිනේ ගෙවල් කුලී පුතේ ගෙවල් කුලී ලිව්වා අපි රාක්ෂණයේ ලිව්වා විදුලිය ලිව්වේ නැහැ විදුලිය පරිපාලන දතුල ලියන්න 4200යි විදුලිය පරිපාලන දතුල ලියන්න 4200යි
විදුලිය 4200යි. හරි? විදුලිය 4200යි. ඉවනේ. විදුලිය 4200යි. ඊට පස්සේ දුන්වට්ටම් බෙදහැරි විදුලිය 2300යි. දුන්වට්ටම් බෙදහැරි විදුලිය 2300යි. දුන්වට්ටම් බෙදහැරි විදුලිය 2300යි. දුන්වට්ටම් බෙදහැරි විදුලිය 2300යි. ඇවරුම් වියදම් ලිව්වා. බොල් ණය නැත්තම් හානි කරන ලාභ කියලා බෙදහැරි විදුලිය ලියන්න 600යි. බොල් ණය කියලා මෙතන ලියන්න බොල් ණය එහෙම නැත්තම් හානි කරන අලාභ කියලා බෙදහැරි විදුලිය ලියන්න 600යි. 600යි. හරි? 600යි. ඊට පස්සේ 600යි. උදේ මේ ගානම හෝල් ක්ලාස් එකේ ළමයිට මේ අපි ගෲප් ක්ලාස් එකකදී මේ කරන්නේ හෝල් ක්ලාස් එකේ ළමයිට මේ ඉරිද උදේ 7ට කරනවා මේ ගානම. කවුරු හරි ඔයගලන්ට යාළුවෙකුට විදිහේ අද පාඩම් මගහැරුණොත් ඕගලන්ට හරි මගහැරුණොත් මට ඉරිද උදේ මැසේජ් එකක් දාන්න මම ඔයගලන් ලින්ක් එක වන්නම් ඉරිද උදේ 7ට හෝල් ක්ලාස් එකේ මේ ගාන මෙහෙම උගන්වනවා. හරි? දැන් පුතේ මම බැලුවේ දැන් උන් ලබන ඉරිද කරාම පුතේ අපි ඉස්සර වේගෙන යනවා. මම කිව්වේ මම හෝල් ක්ලාස් එකට අපේ ගෲප් ක්ලාස් එක ඉස්සරහින් කරගෙන යනවා කියලා අපි දැන් කොහොමත් ඉස්සරහන්නේ පුතේ අපි වැරදි රුධිරින් පාඩමත් කරලා ඉවරයි. හෝල් ක්ලාස් එක තාම කරලා නැහැ. ඒ නිසා පුතේ මම හැමතිස්සෙම ගෲප් ක්ලාස් එක අනිත් පන්තිට වඩා ඉස්සරහින් කරගෙන යනවා. ඒකයි මේ කරන්නේ. හරි. බොල් නැහැ නැත්නම් හානි කරන ලාභය 600යි. ඊට පස්සේ ලිබඩු සමුච්චය අර 9600 8000ට මේ අවශ්‍ය දවස් එකතු කරලා. බැංකු ගාස්තු මූල්‍ය වියදම් ලියන්න පුතේ බැංකු ගාස්තු. මූල්‍ය වියදම් ලියන්න බැංකු ගාස්තු. මූල්‍ය වියදම් ලියන්න බැංකු ගාස්තු 200යි. පුතේ ඒක විතරයි තියෙන දෙවන පිරුම දාලා වරහන් කරන්න. මූල්‍ය වියදම් බැංකු ගාස්තු විතරයි තියෙන දෙවන පිරුම දාලා වරහන් කරන්න. මූල්‍ය වියදම් ඇතුලේ බැංකු ගාස්තු දෙවන පිරුම දාලා වරහන් කරන්න. හරිද? බැංකු ගාස්තු දෙවන පිරුම දාලා වරහන් කරන්න. ඊට පස්සේ බැංකු ගාස්තු දෙවන පිරුම දාලා වරහන් කරන්න. බැංකු ගාස්තු දෙවන පිරුම දාලා වරහන් කරන්න. කරානේ? හරි. ඊට පස්සේ බැංකු ගාස්තු දෙවන පිරුම දාලා වරහන් කරා. ඊට පස්සේ වේතන ලිව්වා. විවිධ ආදායම්. මේ වෙනත් ආදායම් ඇතුළේ ලියන්න පුතේ විවිධ ආදායම් 2600. වෙනත් ආදායම් ඇතුළේ ලියන්න විවිධ ආදායම් දෙවන පිරුම දාන්න 2600යි. වෙනත් ආදායම් දාන්න 2600යි. 2600යි. හරි. 2600යි. දැන් මොනේ 2600යි? 2600යි. ඊට පස්සේ 2600යි. බඩුතොගේ අපි දැම්ම ආරම්භකගේ 28100 ගත්තා. ප්‍රාග්ධනය මේ හිමිකම් ඇතුළේ උඩින්ම ලියන්න ප්‍රාග්ධනය 167යි 700යි තුන්වෙනි පිරුම දාන්න. හිමිකම් ඇතුළේ උඩින්ම ලියන්න ප්‍රාග්ධනය හිමිකම් ඇතුළේ උඩින්ම ලියන්න ප්‍රාග්ධනය තුන්වෙනි පිරුම දාන්න 167යි 700යි. 167යි 700යි. හිමිකම් ඇතුලේ ප්‍රාග්ධනය කියලා ලියලා තුන්වෙනි දිනම දාන්න 167යි 700යි. හරි? 167යි 700යි. ඊට පස්සේ ගැනිලි. මේ ගැනිලි ලියන්නේ ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕනේ. මේ සුද්ධලාභය ලියන්න ඉඩ තියලා තව රුලක් අතහැරලා. ප්‍රාග්ධනයෙන් රූල් දෙකක් අතහැරලා ලියන්න ඉන ගැනිලි. ප්‍රාග්ධනයට යටින් තව රූල් දෙකක් අතහැරලා ලියන්න ඉන ගැනිලි. නැත්නම් හිමිකම් ඇතුලේ හතරවෙනි රූලේ ඉන ගැනිලි. 10යි 200යි 10යි 200යි 10යි 200යි වරහන් කළා දාන්න 10යි 200යි බැංකු ශේෂය හරි උදේ අතති මුදල් උදේ වන්න අතති මුදල් වලට සුළු මුදල් කියලා පොඩ්ඩක් ලියා ගන්නවද අතති මුදල් ගාවට සුළු මුදල් කියලා ලියා ගන්නවද? ටියුට් එකේ බැංකු ශේෂය 40300 පුතේ බැංකුවේ තියෙනවා 40300ක්.
හරි බැංකුවේ තියෙනවා 40,300ක් හරිද පුතේ සුළු මුදල් බාරකරු ගාව තියෙනවා 5500ක් ජංගම වත්කම් ඇතුලේ ඔය දෙක වෙන වෙනම ලිව්වත් කමන්නේ මුත් බැංකු ශේෂය 4300යි සුළු මුදල් කියලා 5500 කියලා වෙන වෙනම ලිව්වත් හරි එකතු කරලා මුදල් හා මුදල් වලට සමාන දෑ කියලා මුදල් හා මුදල් වලට සමාන දෑ කියලා ඔය දෙක එකතු කරලා ලිව්වත් කමක් නැහැ. එකතු කරලා ලියමු. ඔය දෙක වෙන වෙනම ලිව්වත් හරි මුදල් හා මුදල් ශේෂය 4300යි අර අතිති මුදල් කියන විදිහේ සුළු මුදල් බාරකරු ගාව තියෙන ගාන. ඒ දෙක වෙන වෙනම ලිව්වත් කමක් නැහැ. මුදල් 4300යි සුළු මුදල් 5500යි නැත්නම් දෙක එකතු කරලා මුදල් හා මුදල් වලට සමාන දෑ කියලා ලියන්න 45යි 800යි 45යි 800යි 45යි 800යි 45යි 800යි 45යි 800යි 45යි 800යි හරි නේද පුතේ හරි ඔක්කොම ටික අපි දැන් ඉවරයි පුතේ අර ගැළපිලි වල යෝදා මම මේ රත්නේ ලියුවා දැන් දෙකක ලියුණා අර ගැළපිලි වලින් වෙනස් නොවෙච්ච ටික පුතේ එහෙමම ලියුණා එක තැනක විතරක් ලියුණා දැන් මේ ගාන ඉවර කරමු ගාන සමානද කියලා බලමු පුතේ මේ ටිකේ 28 150 114 193 500 ආවා ඒකෙන් ආපස්සෙම 800 අඩුනාම 192 700 ආවා ඒකෙන් 4000ක් අඩුනාම 188යි 700යි මේ 188යි 700ෙන් 192 700ෙන් 188යි 700ක් 4000ක් අඩුනාම 188යි 700ෙන් 26300 බඩු විකුල්ල නැහැ 26300 බඩු විකුල් නැහැ පුතේ මේ අපි ගාව 25යි ගානක් තිබ්බා භෞතිකව එළිය තිබ්බා 1000ක බඩු. ඒතර 26300 අඩනහම විකුණුම් පිරිවැයනවා 400යි 400යි 8න් 6ක් 2යි හරිද 8න් 2ක් 6යි 162යි 400යි විකුණුම් පිරිවැය 162යි 400යි විකුණුම් පිරිවැය. ඒතකොට දල්ලා වෙන ඔයාට බිඳුවයි 7න් 4ක් 3යි 3න් 2ක් 1යි 14න් 6ක් 8යි එකෙන් එකක් බිඳුවයි දල්ලාභ කියන දේ 81යි 300ද හරිද දල්ලාභය 81යි 300 හරි නේද පුතේ ඔව් දල්ලාභය 81යි 300යි ඒකයි විවිධාදායම එකතු කරන්න ඒකයි විවිධාදායම එකතු කරන්න ඒකට බිඳුවයි 3යි 6යි 9යි 3යි 6යි 9යි හරි 83යි 900යි 83යි 900යි මුළු ආදායම් හරි 83යි 900යි පුතේ බෙදහැරීම් විදන් ටික කියලා පොඩ්ඩක් දාන්න මට බෙදහැරීම් පිළිවෙල ටික 0යි 8යි 2යි 10යි 13යි 6යි 19යි 9 ධම්ම එකක් ඉතුරුයි 2යි 5යි 7යි 7900යි හරි වරහන් කරන්න බෙදහැරි විදන් ටික වරහන් කරලා දාන්න 7900යි බෙදහැරි විදන් ටික වරහන් කරලා දාන්න 7900යි බෙදහැරි විදන් ටික පුතේ වරහන් කරලා දාන්න 7900යි පරිපාලන විදන් ටික කීයද? පුතේ පරිපාලන විදන් ටික බලමු අපි 0යි 5යි 9යි 14යි 4 දැම්ම එකක් ඉතුරුයි 1යි 6යි 7යි 7යි 5යි 12යි 12යි 4යි 16යි 16යි 2යි 18යි 8 දැම්ම එකක් ඉතුරුයි 1 2යි 4යි 7යි 10යි 14යි 24යි 840ද? ඔව් හරි. එතකොට මේ 83900න් මේ 83900න් බෙදහැරීම් වියදම් 7900යි පරිපාලන වියදම් 24840යි වෙනත් වියදම් 1000යි මූල්‍ය වියදම් 200 අඩු වුණාම සුද්ධ ලාභය කීයද දෙන්නේ? සුද්ධ ලාභය කීයද දෙන්නේ? හරිද පුතේ 49 ගානද? මේ 83900න් මේ ටික අඩු වුණාම සුද්ධ ලාභේ 49යි
960යි. මම දානවා උලක් නෑනේ මේවා පුතේ මේකෙන් මේක අඩු කරන්න ඉතින් පෙන්නන්න ඕනේ නෑනේ. ගණන් නෙමෙනේ. මම සුද්ධ ලාභේ දානවා. සුද්ධ ලාභේ දැන් කට්ටියට ස්පීඩ් කියන්නේ ඔන්න ඕවට. මම මේ 83 ගානේ මේ ටික අඩු කරලා ටක් ගාලා උත්තර දැම්මම මාර ස්පීඩ් කියනවා. ඒ ගණන් කවුන්ට් ඉදපු තේ ඒ ගණන් ඈ. ඒ කැල් එකෙන් කරන්න ඕන දේවල්. මේ 83900 මේ වියදම් හතර අඩු වුණාම සුද්ධ ලාභේ 49960යි. 49960යි. ඒකට කියනවා සුද්ධ ලාභේ. ඒකට තමයි අපි කියන්නේ සුද්ධ ලාභය. ඒකට තමයි අපි සුද්ධ ලාභය කියලා කියන්නේ. සුද්ධ ලාභය 49960යි. 49960යි. හරි 49960යි සුද්ධ ලාභේ. දැන් මේක ඉවර කරමු අපි. හරි 106යි 420 එතකොට මේ ටික එකතු කීයද? බිඳුවයි ඒ ජංගවත්කම් ටික එකතු මට දාන්න කීයද? 3යි 9යි 12යි 12යි 9යි 21යි 29යි 9 දැම්ම දෙකක් ඉතුරුයි 8යි 16යි 19යි 27යි දෙකක් ඉතුරුයි 107යි 900ද? ඒක 107යි 900 නේද? Kasi hatra nama sih ya? 12 21 kasi hatra nama sih ya? Ada kasi hatra nama sih ini. Udah? Hari. Kasi hatra hari. Kasi hatra nama sih ya. Ada ke betul? 45යි 500 ini. 45යි 500 ini hari. මම වරද්දලා දාන 45යි 500 මුදල්ලා මුදල් වල සමාන දෙයක් 45යි 500යි. ඒතකොට 104යි 900යි. 104යි 900යි. හරි. ජංග වක්කීම් ටික කීයද පුතේ? ජංග වක්කීම් ටික මට දාන්න. ජංග වක්කීම් ටික කීයද පුතේ? ජංග වක්කීම් ටික කීයද? 25යි 440යි. 25යි 440යි. හරි. ගාන සමානද කියලා බලමු අපි. ඉතින් මේ පැත්ත එකතු කිය දෙන්නේ මුළුවත්කම්. බිඳුවයි 4යි 10යි 19යි එකක් ඉතුරුයි. 1යි 7යි 8යි 8යි 4යි 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 3යි 232යි 900යි මුළුවත්කම් 232යි 900යි මුළුවත්කම්. ඔව්. ඒතකොට මේ පැත්තේ මේ ප්‍රාග්ධනයේ සුද්ධ ලාභ එකතු කරන්න. ප්‍රාග්ධනයේ සුද්ධ ලාභ එකතු කරන්න 49960 ඒකෙන් 10200 අඩු කරන්න. බිඳුවයි 6යි 16යි එකක් ඉතුරුයි 17යි 11යි 217යි 610යි 200 ගියාම මෙතන එනවා බිඳුවයි 60යි 4යි 7යි 470යි 7යි 7යි 207යි 460 නේ දෙක ගාන සමානයි. ඒ පැත්තෙත් එකතුව 232යි 900ට ගාන සමානයි නේද? 232යි 900ට ගාන සමානයි.
232යි 900ට ගාන සමානයි. හරිනේ? කොටම පැහැදිලි නේද? හරි. එන්න අභ්‍යාසාංග 132ට මේ අද ගාන ඉවර කරන්නේ බලමු අපි. 132ට එන්ටක් ගාලා. 132 කියවන්න මාත් එක්ක ප්‍රශ්නේ. 132 මාත් එක්ක කියවන්න ප්‍රශ්නේ. 21 3:31 දිනට උපුටා ගන්නද බානුක සොයිසා ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම් පහක් දැක්වේ. උදේ 132 21 3:31 දිනට උපුටා ගන්නද බානුක සොයිසා ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම් ලොකු ශේෂ පිරික්සුමක් දැක්කද? පහස් දාන් තොරතුරු ඔබට සපයා ඇත. එක ඉතිරි බඩුදොගේ 20000යි. කලින් ගෙවූ කාර්යාල වියදම් උපයුක්ත කඩකුඩි කලින් ලැබූ ආදායම් ලැබිය යුතු ලාභාංශ ස්ථාවරවත්කම් වල ෂෙයරින් පහස් දාන් පරිදි විය ෂෙය 7 විකිණීම වාපසීම් පිණිස 8 අතිරේක බොල් ණය 9 අඩමාන ණය ඉඩහැරීම 10 ගිනිහානි 11 EPF 12 ETF. උදේ ඔය ගැළපිලි 12ම අපි කරපුවා. හරි. ගැළපිලි 12ම අපි කරපුවා. එහෙනම් මම මේ ගාන දැන් රූල් කරනවා. ඔයා ඉරිදා එක වෙද්දි මේ ගාන හදලා ඉවර කරලා තියෙන්න ඕනේ. හරිද? මම ඉරිදාට කරන්නේ මේ ගාන උත්තර ටික ටක් ටක් ගාලා කතා කරනවා ඈ. ඉරිදාට පුතේ එතකොට අපිට තව ගානක් කරන්න පුළුවන් නේ. ඉතින් මේ අපිට අධ්‍යයනය ඉන්න බෑ අපි ඉක්මනට ඉවර කරන්න ඕනේ. දැන් ඉස්කෝලේ ඉවරනේ සමහරක් ළමයිගේ මේ පාඩම්. හරි. එහෙනම් මේ ගාන අපි රූල් කරමු. ඉතින් මේ ගාන රූල් කරගමු. මෙහෙම පිටුව දෙකට බෙදලා නම ලියන්න. නම ලියන්න බානුක සොයිසා ව්‍යාපාරය නම ලියන්න පුතේ. බානුක සොයිසා ව්‍යාපාරය ලියන්න. 21යි 3:31 දිනෙන් අවසන් වසර සඳහා ලියන්න. බානුක සොයිසා ව්‍යාපාරය බානුක සොයිසා ව්‍යාපාරය 2021යි 3:31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම බානුක සොයිසා ව්‍යාපාරය 21යි 3:31 දින අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම කියලා ලියලා හරි ඉරු දෙයක් අඳගන්න. ඉරු දෙයක් අඳගන්න. මූල தත්ත්ව ප්‍රකාශ දැම්ම රූල් කරගන්න එපා. මේක ඉවර කරලා ඒක අඳගම නැත්තම් ඉඩමදි වෙයි ඈ. දෙකම හදිස්සියට කට්ටිය රූල් කරගන්න ඉඩමදි වෙයි. බානුක සොයිසා ව්‍යාපාරය 21යි 3:31 දින අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම කියලා ලිව්වා නේද? ලියලා උඩින්ම ලියන්න විකුණුම් හරි උඩින්ම ලියන්න විකුණුම් ලිව්වද? විකුණුම් ඒකත් එක්කම ලියවෙන්න ඕනේ ආපසු එවුම් තියෙනවා. වෙන ආපසු එවුම් ඔන වරමන්තරයට ඉරපුත් ගාතයගේ විකුණුම් වරණක් දාලා ආපසු එවුම් ඊට පස්සේ ලියන්න මාතෘකාව විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න. ඉවද? විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න. ලියලා මේ විකුණුම් පිරිවැයට ඉඩ තියමු. විකුණුම් පිරිවැයට අඩුම රූල් 6ක් යනවා. විකුණුම් පිරිවැයට අඩුම රූල් 6ක් යනවා. විකුණුම් පිරිවැය ලියන්න අඩුම රූල් 6යි. 6යි මේක ඊට අමතරව ගෙනීමේ කුලිත් තියෙනවා තීරු බදුත් තියෙනවා. දෙකම ලියන්න ඕනේ. ගෙනීමේ කුලිට එක රූලයි තීරු බදුට එක රූලයි රූල් දෙකයි. එතකොට 8යි. 8යි ආපසු යවමුත් තියෙන එතන මුඩ 10යි. 10යි ගැළපිලි වලින් බලන්න භාණ්ඩ වලට මොන හරි වෙලා තියෙනවද කියලා 10යි. ගැළපිලි වලින් බලන්න භාණ්ඩ වලට මොන හරි වෙලා තියෙනවද කියලා. ඔව්. ගැළපිලි වලින් පුතේ භාණ්ඩ වලට වෙලා තියෙනවා කීවෙනි එකේද? ගැළපිලි වලින් බලන්න භාණ්ඩ වලට එකේ නෑ දෙකේ නෑ තුනේ නෑ හතරේ නෑ පහේ නෑ හයේ නෑ හතේ නෑ අටේ නෑ නවයේ නෑ 10 කියනවා පුතේ 20000ක බඩු තොගයක් විනාශ වුණා කියලා. ඒක රූල් දෙකක් යනවා. එහෙනම්
විකුණුම් පිරිවැයට 12 වෙනි රූලේ ලියන්න දලලාභය 12 වෙනි රූලේ ලියන්න දලලාභය විකුණුම් පිරිවැයට 12 වෙනි රූලේ ලියන්න දලලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය කියලා දෙවෙනි දිග වරහන් දෙක ටිකක් ගහන්න ඊට උඩ රූලේ අවසන් තොගය පළවෙනි දිගට වරහන් දෙක ටිකක් ගහන්න අවසන් තොගය දල්ලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය ඊට උඩ රූලේ අවසන් තොගය හරිනේ ඊට පස්සේ ලියන්න මාතෘකාව වෙනත් ආදායම් මාතෘකාවල් ලියන්න වෙනත් ආදායම් කියලා මාතෘකාවල් ලියන්න වෙනත් ආදායම් ලිව්වද මාතෘකාවල් ලියන්න වෙනත් ආදායම් කියලා ලිව්වනේ පුතේ වෙනත් ආදායම් පුතේ මේක තුනක් තියෙනවා මම දැක්කා බැර පැත්තේ තිබ්බ පුතේ වට්ටම් තිබ්බ විවිධ ආදායම් තිබ්බ ලාභාංශ ආදායම් තිබ්බ රූල් හතරක් විතර අතාරින්න වෙනත් ආදායම් රූල් හතරක් විතර අතාරින්න වෙනත් ආදායම් රූල් හතරක් විතර අතහැරලා ලියන්න ඍණ බෙදහැරීමේ පිරිවැය බෙදහැරීමේ පිරිවැය අවසන් තොගේ ලියන්නේ පේලි කීයක් ඉතුරු තියෙන්න ඕනේද ඉතින් අවසන් මේ විකුණුම් පිරිවැයට තේ 12 වෙනි රූලේ දල්ලාභය ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය ඊට උඩ රූලේ අවසන් තොගේ විකුණුම් පිරිවැයට තේ 12 වෙනි රූලේ තමයි මම දල්ලාභය ලිව්වේ මේ ගානේ ඊට උඩ රූලේ විකුණුම් පිරිවැය ඊට උඩ රූලේ අවසන් තොගේ හරි දැක්කනේ මම ලිව්වා එහෙම හරි ඊට පස්සේ දැන් මම කිව්ව දේ බෙදහැරීම් වියදම් බෙදහැරීම් පිරිවැය කියලා මාතෘකාවල් ලිව්වනේ පුතේ බෙදහැරීම් පිරිවැය කියලා මාතෘකාවල් ලිව්වා නේද හරි බෙදහැරීම් පිරිවැයට අපි ඉඩ තියමු බෙදහැරීම් පිරිවැයට අපි ඉඩ තියමු හරි පුතේ බෙදහැරීම් පිරිවැයට අපි ඉඩ තියමු බෙදහැරීම් පිරිවැයට කොච්චර ඉඩ ඕනද කියලා බලන්න බෙදහැරීම් පිරිවැයට කොච්චර ඉඩ ඕනේද බෙදහැරීම් පිරිවැයට ඉඩ ඕනේ අපි මම උඩින් බලලා කියන්න වට්ටම් තියෙනවා අපේ දුන් වට්ටම් එනවා 1යි ඊට පස්සේ ආයි එනවා බොල් නෑ 2යි ප්‍රචාරණය 3යි ගෙන යාමේ කුලි 4යි වෑන් රත අලුත් වැඩියා 5යි එතනින් 5ක් වගේ පේන්න තියෙනවා බෙදහැරීම් වෑන් රත්ය 6යි රූල් 7ක් විතර අතහැරලා දාන්න බෙදහැරීම් පිරිවැය රූල් 7ක් විතර අතාරින්න බෙදහැරීම් පිරිවැය රූල් 7ක් විතර අතාරින්න 7ක් අතහැරලා ලියන්න පරිපාලන වියදම් හරිද පරිපාලන වියදම් කියලා ලිව්වද පරිපාලන වියදම් කියලා ලිව්ව නේද පරිපාලන වියදම් ගොඩක් තියෙනවා මේකේ බලමු මම කියන්න කඩකුලී වරිපනම් 1යි විදුලිය 2යි කාර්යාල වියදම් 3යි දුරකථන 7යි මුද්‍රණ ලිපිය 5යි වෘත්තීය ගාස්තු 6යි වැඩි උපාවේදන 7යි ETF 8යි EPF 9යි ෂෙයා 10යි රූල් 11ක් විතර අතාරින්න පරිපාලන දරුල් 11ක් විතර අතාරින්න මම කියවනේ මූල තත්ත්ව ප්‍රකාශ දැම්ම අදින්න එපා කියලා හේතුවක් ඇතුව කිව්වේ පරිපාලන දරුල් 11ක් විතර අතාරින්න 10ක් 11ක් ඇති අතහැර ලියන්න වෙනත් වියදම් කියලා ලියන්න වෙනත් වියදම් වෙනත් ඒවා රූල් දෙකක් විතර අතහැරලා වෙනත් ඒවා රූල් දෙකක් විතර අතහැරලා ලියන්න මූල්‍ය පිරිවැය වෙනත් ඒවා රූල් දෙකක් විතර අතහැරලා ලියන්න මූල්‍ය පිරිවැය හරි ඉතින් මූල්‍ය ඒවා රූල් 3-4ක් තියෙනවා නම් ඇති මූල්‍ය පිරිවැය රූල් 3-4ක් තියෙනවා නම් ඇති ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තීරු 3ක් ඔන්න නම ලියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම ලියන්න බානුක සොයිසා ව්‍යාපාරය ඉතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම ලියන්න බානුක සොයිසා ව්‍යාපාරය
බානුක සොයිසා ව්‍යාපාරය 2021 දිනට බානුක සොයිසා ව්‍යාපාරය 2021 දිනට 2021 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බානුක සොයිසා ව්‍යාපාරය 2021 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2021 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කෙලිවනේ කියලා තීරු තුනක් අඳ ගන්න ඇඳලා හොඳනේ ජංගම නොවනවත්කම් පිරිවැය සමුච්චිෂය කියන එක සමුෂය ධාරණගය ජංගම නොවනවත්කම් පිරිවැය සමුෂය ධාරණගය හරි ජංගම නොවනවත්කම් පිරිවැය සමුෂය ධාරණගය කියලා ලියලා හරි උදේ ඕකේ ජංගම නොවනවත්කම් තියෙනවා තුනක්ද කොහෙද තියෙනවා සින්නක්කර දීපල වෑන්ඩත තුනයි රුල් 7ක් විතර අතාරින් ජංගම නොවනවත්කම් රුල් 7ක් විතර අතාරින් ජංගම නොවනවත්කම් රුල් 7ක් 8ක් අතාරින් අතෑරලා ලියන්නේ ජංගමවත්කම් කියලා අතෑරලා ලියන්නේ ජංගමවත්කම් කියලා හරි ජංගමවත්කම් කියලා ලියන්න ජංගමවත්කම් ජංගමවත්කම් රුල් 8ක් 9ක් අතාරින් ගොඩක් තියෙනවා ජංගමවත්කම් රුල් 8 9 8ක් 9ක් අතාරින් අතෑරලා හිමිකම් කියලා මාතෘකාවල් ලියන්න හිමිකම් කියලා මාතෘකාවල් ලියන්න හිමිකම් වලට රූල් 5ක් විතර අතාරින්න හිමිකම් වල රූල් 5ක් විතර අතාරින්න හරි හිමිකම් වල රූල් 5ක් විතර අතෑරලා ලියන්න මාතෘකාවක් ජංගම නොවන වක්කීම් කියලා මාතෘකාවල් ලියන්න ජංගම නොවන වක්කීම් කියලා මාතෘකාවල් ලියන්න ජංගම නොවන වක්කීම් කියලා මාතෘකාවල් ලියන්න එක රූල් දෙකක් අතාරින් එක රූල් දෙකක් අතෑරලා ජංගම වක්කීම් කියලා ලියන්න ජංගම වක්කීම් කියලා ලියන්න හරි දැන් බලන්න ගැළපිලි 12 ගැළපිලි 12ම පුතේ අපි මේ වෙද්දි කරපුවා ඔය ගැළපිලි 12ම මේ වෙද්දි අපි කරපුවා එහෙනම් පුතේ ඕක gedara වැඩ. ඒතකොට ඉරිදාට පුතේ ඉරිදා එකට පන්ති ආයි තියෙනවා. දැන් ආයි ලබන සතියේත් අපිට එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරන්න පුළුවන් වුණොත් අපි කරමු ඈ. හරි. ඉරිදා පන්තිය තියෙනවා. ඉරිදා හරිද? ඉරිදා පුතේ ඔය ගැළපිලි 12 ඔයා කරලා තියන්න. වැරදුනාට කමක් නැහැ කරලා තියන්න. ඉරිදාට පුතේ මං ගාන හදනවා මේ විදිහට මං රූල් කරලා රටක් ගාලා මං ගාන හදනවා. හරි. ඕගොල්ලෝ පුතේ දැන් ඉගෙන ගත්තේ අවබෝධයක් තියෙනවද කියලා බලන්න හදන්නකෝ. හරිද? වරදින් නැති වෙන්න හදන්නකෝ. එහෙනම් ඔය ගාන මේ සතියේ ගෙදර වැඩ. ඒතකොට ලබන සතියේ පුතේ ඕක ඉවර කරලා අපිට 133ක් ඉවර කරගත්තොත් 134 ඊළඟ සතියේ ගෙදර වැඩ දෙත හැකියි. ඒක පුතේ මේ පාඩමෙත් ටක් ගාලා ගණන් ටික ඉවරයි. සංකල්ප වලට පුතේ වෙලාව යන්නේ නැහැ. ඊට පස්සේ පුතේ අපිට තියෙන නිෂ්පාදන පිරිවැය ලේඛන මේ පාඩමෙන් පස්සේ. අර ලබන මාසෙ ටියුට් එකට ඒක දෙන්නම් තාම ඒවල ඇස්ති නැහැ. හරි. එහෙනම් පුතේ අද කරපු ටික පැහැදිලි නේද? පුතේ මේක මම YouTube එකට දාන්නම් රෙකෝඩින් එක දාලා ඔයගලන්ට මේ ලින්ක් එක එවන්නම්. ඒතර බලන්න පුළුවන්. එහෙනම් පුතේ ආයි ලබන ඉරිදා මේ ඉරිදා අද බ්‍රහස්පතින්දානේ. හරි. හෙට සිකුරාදා අනිද්දා මේ අනිද්දා ඉරිදා පුතේ ආයි එකට පන්තිය තියෙනවා. මෙතන ඉඳලා ඔයගලන්ට කතා කරනවා. හරි. එහෙනම් පුතේ අදට මෙතනින් පන්තිය ඉවරයි.